සියලු දෙනා සුබ දවසක් වේවා. අපේ BST drive YouTube නාලිකාවෙද බොහොම සියලු දෙනා බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ජයපති තාක්ෂණ වේදේ විෂය යටතේ පළවෙනි පාඩම තමයි ජෛවත් පද්ධති සඳහා සුදුසු කාලගුණී තත්ත්ව කියන පාඩම. ඉතින් තව වීඩියෝ බලන අපේ YouTube නාලිකාවත් එක්ක subscribe කරලා YouTube නාලිකාවත් එක්ක රැඳී සිටින කියලා ඉල්ලමින් අපි පාඩම පටන් ගමු. right. අද පාඩම පළවෙනි පාඩම ජෛව පද්ධතිය සඳහා සුදුසු කාලගුණී තත්ත්ව. අපි බලමු පාඩම. right. මෙන්න මේකකේ මගින් පහත කරුණු පිළිබඳව අපි ඉගෙන ගන්නවා. right. පළවෙනි කරුණ තමයි ජෛව පද්ධතිය කෙරෙහි බලපාන දේශගුණික සාධක. දෙවෙනි එක තමයි කාලගුණ නිරීක්ෂණ මධ්‍යස්ථානික ක්‍රියාකාරීත්වය. ඒ යටතේ එන ජෛව පද්ධතිය කෙරෙහි බලපාන දේශගුණික සාධක පිළිබඳ අපි විමසලා බලමු. right. ඔව්. අප දැන් විමසා බලමු ජෛව පද්ධතිය කෙරෙහි බලපාන දේශගුණික සාධක. පළමුව ඊට කලින් පළමුව අපි කාලගුණය හා දේශගුණය අතර සම්බන්ධතාව අප දැන් විමසා බලමු. කාලගුණය යනු යම් කිසි ප්‍රදේශයක යම් නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ වායු ගොලයේ පවතින ස්වභාවය. ඒ කියලා කියන්නේ කාලගුණය කියන්නේ සාමාන්‍යයෙන් නිශ්චිත යම් ප්‍රදේශයක් යම් නිශ්චිත එහෙම නැත්නම් යම් ප්‍රදේශයක යම් නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ වායු ගොලය තුළ පවතින ඒ ස්වභාවය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙතන උදාහරණයක් දීලා තියෙනවා උදේවරුේ වායු ගොලයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය. එහෙම නැත්නම් කෙටි කාල සීමාවක් තුළ පවතින වර්ෂාව එහෙම නැත්නම් මීදුම් ස්වභාවය කටේ දැකලා තිනවා. සාමාන්‍යයෙන් අපි උදෑසනේ යම් කෙටි කාල සීමාවක් තුළ මේ වර්ෂාව වගේ ඒ වගේ දේවල් තිබ්බොත් ඒකට තමයි අපි කාලගුණය කියලා කියන්නේ. right. ඒ යටතේ එන ඊට පස්සේ අපි දේශගුණය කියන්නේ මොනවද කියලා බලමු. දේශගුණය කියලා කියන්නේ ළමයි දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර දක්වන සාමාන්‍ය පරිසර තත්ත්ව. ඒ යටතේ අපි උදාහරණයක් බලමු. සාමාන්‍යයෙන් අවුරුදු 30ක හෝ ඊට වැඩි කාල සීමාවක් තුළ ලබාගත් කාලගුණ දත්ත විශ්ලේෂණය කිරීමේ ලබා ගන්නා සාමාන්‍ය අගයන්ගේ ස්වභාවය නිරීක්ෂණ ලක් කරයි. මෙම දත්වල දිගු කාලීන හැසිරීමට අනුව යම් ප්‍රදේශයක දේශගුණය තිරේ. ඒ කියලා කියන්නේ ළමයි අර කාලගුණික දත්ත දීර්ඝ කාලව හැදෑරීමෙන් තමයි අදාළලා ඒ ගනු ලබන සාමාන්‍ය අගයන්ගෙන් තමයි දේශගුණය කියන එක අපි සලකා බලන්නේ. ඉතින් ළමයි මේ ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි දන්නවා වියලි කලාපයට මෙන්න මේ කාලවලදී වහිනවා කියලා කියනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දෙසැම්බර් නොවැම්බර් මාසේ පටන් ගත්තාම ජනවාරි වල විතර වගේ වෙනකම් වහිනවා. ඒතර ඒ වියලි කලාපයට මෙන්න මේ කාලේදී හරියටම වහිනවා කියලා කියන්නේ මේ දේශගුණික මේ දේශගුණය තමයි කියන්නේ. මේ වියලි කලාපයට තියෙන දේශගුණය. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි මෙන්න මේ වියලි කලාපයට මෙන්න මේ කාලේදී වහිනවා කියලා අපි දන්නවා. එතකොට මේ කාලගුණික දේවල් දීර්ඝකාලීන හැදෑරීමෙන් තමයි ඔය දේශගුණික ලක්ෂණ මේ විදිහට කියන්න බලමු. දැන් තේරෙනවා ඇති මොකද්ද මේ කියන්නේ කියලා. මහා ලොකුට විස්තර කරන්න දෙයක් නැහැ. right. අපි දැන් විමසා බලමු ප්‍රධාන දේශගුණික සාධක මොනවද කියලා. ඔව්. අපි කතා කරමු ප්‍රධාන දේශගුණික සාධක තමයි මේ යටතේ අපි පළවෙනි ඒ කියන්නේ ජෛව පද්ධති තාක්ෂණයේ යටතේ කතා කරන තියෙන ප්‍රධාන දේශගුණික සාධක තමයි වර්ෂාපතනය, ආලෝකය, උෂ්ණත්වය, සුළඟ, සාපේක්ෂ ආර්ද්‍රතාවය, වායුගෝලීය පීඩනය, වාෂ්පීකරණය. මෙන්න මේ දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් අපි එකින් එක විමසා බලමු. right. වර්ෂාපතනය කියලා කියන්නේ ළමයි වලාකුළු වල සිට 0.5 මිලිමීටර් 0.5 දක්වා විස්කම්භ හේතු ජල බිඳු පොළොව මතට පතිත වීම තමයි වර්ෂාපතනය කියලා කියන්නේ. ඔව්. එහෙම නැත්නම් තවද තිරස් පොළොව මත වැටෙන ජල ප්‍රමාණය උස වර්ෂාපතනය ලෙස හැඳින්වෙන්නේ. ඔය කට්ටිය ඔක්කොම ඒ කියන්නේ වර්ෂාව කියන දේ මොකක්ද කියලා දන්නවා නේ? මොකක්ද කියලා දේ දන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වලාකුළු වල තියෙන ජල වාෂ්ප පොළොව මතට පතිත වෙනවා. මෙන්න මේ පතිත වීම තමයි වර්ෂාපතනය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන්ම වර්ෂාපතනය තමයි අපිට ශ්‍රී ලංකාවට ලැබෙන්නේ. ඒතර අපි ඉදිරියට කතා කරමු. වර්ෂාපතනය කියන්නේ කොහොමද මේවා කියලා කතා කරමු. right. අපි යම් ඊළඟ එකට. right. ඔව් ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ ආකාර තුනක් තියෙනවා. වර්ෂාපතනයේ ආකාර තුනක් ගැන අපි දන්නවා. මේ දේවල් සාමාන්‍යයෙන් අමතර දැනුමක් විදිහට තියාගන්න හොඳයි. මම පොඩියට මම විස්තර කිරීමක් කරන්නම්.
සංවහන වර්ෂාව. අංක 1 සංවහන වර්ෂාව. වර්ෂාපතන ප්‍රධාන ආකාරය තමයි සංවහන වර්ෂාව. ජල වාෂ්ප අඩංගු වායු කඳ රත්ති ඉහළට චලනය වීම ප්‍රතිඵලයක් ලෙස මේ සංවහන වර්ෂාව ඇති වෙනවා. ඔව්. මේ රූප සටහනේ කොටිට මේ පැහැදිලි වෙනවා. මේ රූප සටහනේ කොටිට පැහැදිලි වෙනවා මේ මොකක් ගැනද කියන්නේ කියලා. සංවහන වර්ෂාව කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ජල වාෂ්ප අඩංගු මේ වායු කඳක්. ජල වාෂ්ප තියෙන වායු කඳ රත්ති ඉහළට චලනය වීම ප්‍රතිඵලයක් ලෙස තමයි සංවහන වර්ෂාව නැති වෙන්නේ. ඉතින් ඒ ගැන මම මහලුකට විස්තර කිරීමක් කරන්න යන්නේ නැහැ. අපි බලමු මෝසම් වර්ෂාව. මේ මෝසම් වර්ෂාව කියන්නේ ඇති වෙන ළමයි මේ ජල වාෂ්ප අඩංගු වාත කඳ වැනි ස්වාභාවික බාධක ඔස්සේ ඉහළට එසවීම ප්‍රතිඵලය ලෙස මේ මෝසම් වර්ෂාව ඇතිවෙනවා. ඔකට රූප සටහනේ පැහැදිලිව ඒක ඔකට පැහැදිලිව දක්වලා තියෙනවා. ඔකට පේනවා මේ රූප සටහනේ කන්දක් වගේ දෙයක් තියෙනවා. ඒ කන්දෙන් මේ ජල වාෂ්ප රහිත වාත කඳ ඉහළට එසවීම ප්‍රතිඵලය ලෙස මේ වර්ෂණය වැස්සක් ඔය කට්ටියට පේනවා. right. අපි බලමු ඊළඟ ආකාරය. මෝසම් වර්ෂාවේ ප්‍රධාන ආකාර දෙක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ලංකාවට ප්‍රධාන වශයෙන් මේ ගොවිතැන් රටාවේ ගොවිතැන් ඒ කටයුතු කරන්නේ මේ වර්ෂාව එක තමයි. එතකොට මේ වර්ෂාපතනේ ආකාර ගැන කතා කරනවා මේ මෝසම් වර්ෂාව. මෝසම් වර්ෂාව ඒකත් නැවතත් ප්‍රධාන ආකාර දෙකකට අපි කතා කරනවා. එතකොට වර්ෂාවේ ප්‍රධාන ආකාර දෙක තමයි නිරිත දිග මෝසම. නිර්ත දිග මෝසම. ඒ නිර්ත දිග මෝසම වල මේවා හොඳට පොඩ්ඩක් දැනගන්න මේවා වැදගත් වෙනවා. නිර්ත දිග මෝසම ඇග්‍රි කරන කට්ටියත් මම හිතනවා වැදගත් වෙනවා මේ දේවල්. නිර්ත දිග මෝසම මැයි සිට සැප්තැම්බර් මාසේ. නිර්ත දිග මෝසම. ඒ කියන්නේ ඔකට පේනවා මෙතන සිතීමක් දාලා තියෙන නිර්ත දිග මෝසම මේ තියෙන ඔය කට්ටියට පහළ මේ සිතීමක් පේනවා ඔය කට්ටියට. නිර්ත දිග මෝසම ගොඩාක් දුරට බලපාන්නේ තෙත් කලාපයට තමයි වර්ෂාව ලැබෙන්නේ. දෙවෙනි එක මෝසම් වර්ෂාවේ ප්‍රධාන ආකාර දෙකක් ගැන කිව්වා. දෙවෙනි එක ඊසාන දිග මෝසම. ඊසාන දිග මෝසම ගැන කතා කරනකොට ඊසාන දිග මෝසම ප්‍රධානම වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ. දැන් මේ ඊසාන දිග මෝසම ගැන කතා කරනකොට වියලි කලාපයට ශ්‍රී ලංකාවේ වැඩි වපසරියක් ව්‍යාප්තලා තියෙන මේ වියලි කලාපයට තමයි අයිති වෙන්නේ. ඒතකොට මේ වියලි කලාපයට වර්ෂාපතන ලැබෙන්නේ මෙන්න මේ ඊසාන දිග මෝසමෙන්. ඔකට මේ සිටියේ පේනවා. ඒ වර්ෂාපතන ලැබෙන කාල සීමාව තමයි නොවැම්බර් මාසෙට පෙබරවාරි වෙනකම් මේ මෝසම් මේ ඊසාන දිග මෝසම ලැබෙනවා. ඒතකොට ශ්‍රී ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ආකාරයක් තමයි මේ මෝසම් වර්ෂාවෙන් තමයි ප්‍රධාන වශයෙන් වැසි ලැබෙන්නේ. right අපි ඊළඟට යමු. වාසුලි වර්ෂාව. ඔව් වායු කදම්බ. වාසුලි වර්ෂාව කියන ළමයි වායු කදම්බ ඉහළ පීඩන කලාපයේ සිට පහළ පීඩන කලාපය දක්වා චලනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වාසුලි වර්ෂාව ඇති වෙනවා. ඔව් දැන් උදාහරණයක් වශයෙන් මේක පේනවා. කට රූප සටහන් මම දාලා දිනවා. මෙතන වායු කදම්බ ඉහළ පීඩන කලාපයට යනවා. මේ පේනවා මේ රතු පාටින් පේනවා කට්ටියට මේ රූප සටහන යනවා. ගිහිලා පහළ පීඩන කලාපය දක්වා චලනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වායු මේ වාසුලි වැසි කියන දේ ඇති වෙනවා. වැසි කියන දේ ඇති වෙනවා. right. ඊළඟට බලමු මේ වර්ෂාපතනේ මනින්නේ කොහොමද කියලා. මම කිව්වා වර්ෂාපතනය කියලා කියන්නේ පොළොව මතට පතිතන තිරස් පොළොව මතට පතිත වෙන මේ උස. එහෙම නැත්නම් වර්ෂාපතනය ගැන අපි කතා කරා. මුලින්ම මොකද්ද මේ කියලා. ඔව් අපි බලමු වර්ෂාපතනේ මැනගන්නේ කොහොමද කියලා. පොළොව මතට පතිත වෙන ජල ප්‍රමාණය උස වර්ෂාපතන ලෙස මැනගැනීම සිදු කරයි. ඔව් අපි දන්නවා සාමාන්‍ය වර්ෂාපතනේ වැටෙන්නේ මේ පොළොවට වැටෙන්නේ. ඒතර මේ පොළොව මතට වැටෙන ජල ප්‍රමාණය උස කියලා තමයි මේ අපි මේ මැනගැනීම සිදු කරන්නේ. right අපි බලමු. වර්ෂාපතනය මැනීම සඳහා උපකරණ භාවිත කරන උපකරණය වර්ෂාමානය කියලා අපි කියනවා. මේ හොඳට ඔය කට්ටිය බලන්න වර්ෂාමානය කියලා කියනවා. ඒ කියන්නේ වර්ෂාපතනය මැනීම සඳහා භාවිත කරන උපකරණ තමයි වර්ෂාමානය කියලා කියන්නේ. ඒතර වර්ෂාමාන ආකාර දෙකක් තියෙනවා. සරල වර්ෂාමානය සහ ස්වයංක්‍රීය වර්ෂාමානය. අපි පළවෙනි එකට කතා කරමු සරල වර්ෂාමානය. සරල වර්ෂාමානෙත් කොටස් කීපයක් තියෙනවා. මෙන්න මේ සරල වර්ෂාමානය කියන්නේ දැන් මත මෙතන රූප සටහනක් දාලා තිනවා. ඒ රූප සටහනේ පේන්න තියෙනවා සරල වර්ෂාමානයේ කොටස්. අපි බලමු සරල වර්ෂාමානයේ කොටස් කොහොමද කියලා. ඒකේ ළමයි බාහිර සිලින්ඩරය කියලා එකක් තියෙනවා. රූප සටහනේ පැහැදිලි. ඒකේ අභ්‍යන්තරේ පුනීලයක් තියෙනවා. අභ්‍යන්තර සිලින්ඩරයක් කියලා තියෙනවා. ඊට පස්සේ මිනුම් සිලින්ඩරයක් තියෙනවා. අන්නේ ප්‍රධාන කොටස් වලින් මෙන්න මේ සරල වර්ෂාමානයේ සමන්විත වෙනවා.
අපි බලමු ඊළඟට කොහොම මේ ක්‍රියාකාරීත්වය කියලා. ඔව්. මේ උපකරණයේ විස්කම්බය. ඔව් අපි කලින් සටහන් කරා මෙන්න මේ විස්කම්බේ උපකරණයේ විස්කම්බේ 12 සෙන්ටිමීටර් 12.7ක් වෙනවා. ඒ වගේම තියුණු ධාරයකින් සහ යුතු පුනීලයක් මේකට අන්තර්ගත වෙලා තියෙනවා. අපි දැක්කා. වැසි ජලය එක්වැස්සීමට සිලින්ඩරාකාර බඳුනක් තමයි මේකේ තියෙන්නේ. ජලය මැනීමට විශේෂිත මිනුම් සරාව යන කොටස් වලින් මේක යොත්තයි. අපි කලින් රූප සටහනේ දැක්කා. right. එතකොට මේ වර්ෂාමානය කියන්නේ එහෙම නැත්නම් ස්වංක්‍රීය වර්ෂාමානය ගත්තොත් එහෙම සරල වර්ෂාමානය ගැන කතා කරොත් අපි කතා කරේ සරල වර්ෂාමානය සරල වර්ෂාමානය ගැන කතා කරොත් ළමයි මේකට වර්ෂාපතනය මගින් සරල වර්ෂාමානය ගැන තමයි අපි කතා කරේ. මේ වර්ෂාපතනය මගින් වැටෙන ජලය මෙන්න මේ පුනීලය ඔස්සේ එකතු වෙලා මේ අභ්‍යන්තර සිලින්ඩරයට එකතු වෙනවා. ඊට පස්සේ ළමයි මේ සරල වර්ෂාමානයේ ඒ අභ්‍යන්තර සිලින්ඩරයේ තියෙන ජලය මෙන්න මේ මිනුම් සිලින්ඩරේ අපි මැන ගැනීම සිදු කරනවා. අන්න එහෙම තමයි මේකේ දේ සිදු වෙන්නේ. ඒක ළමයි මිලිමීටර වලින් තමයි මැනගන්නේ. හරි අපි බලමු. ඔව්. ඒ ගැන කතා කරනකොට වර්ෂාපතනයේ සටහන් කිරීමේදී වර්ෂාව නොමැතිනම් එහෙම නැත්නම් වර්ෂාව බිඳුව යන නිල් එහෙම නැත්නම් NIL ලෙසද වර්ෂාමාන මිනුම් සරාවේ වර්ෂාපතනයේ මිලිලීටර් 0.5ට වඩා අඩුවෙන් ඇති විට එම ප්‍රමාණය නොගෙන හැකි නිසා එය ට්‍රෙස් ලෙස සටහන් කරනවා. වර්ෂාපතනය නැත්තම් ඒක අපි බිඳුව ලෙස මේ බිඳුව හෝ නිල් එහෙම නැත්නම් NIL ලෙසද අපි සටහන් කරනවා. එහෙම නැත්නම් මිනුම් වර්ෂාපතනය ගොඩාක් අඩුයි නම් බෙහෙවින් අඩුයි නම් මිනුම් සරාවේ වර්ෂාපතනයේ මිලිලීටර් 0.5ට වඩා අඩුවෙන් ඇති විට එම ප්‍රමාණය නොගෙන හැකි විට අපි ට්‍රෙස් ලෙස සටහන් කරනවා. ට්‍රෙස් ලෙස සටහන් කරනවා. right. අපි ඊළඟට දැන් ස්වංක්‍රීය වර්ෂාමානය දෙසට. ඔව්. මේ ස්වංක්‍රීය වර්ෂාමානය ගැන කතා කරොත් අපි ඉස්සලාම කතා කරේ සරල වර්ෂාමානය. ඒකෙදී යම් පුද්ගලෙක් මැදිහත් වීමක් සිදු වෙන්න ඕන. සරල වර්ෂාමානය. නමුත් මේ ස්වංක්‍රීය වර්ෂාමානයේ තියෙන විශේෂත්වය තමයි පුද්ගලයෙකුගේ කිසිදු මැදිහත් වීමක් නොමැතිව අර කාර්යය තමයි මෙහිදී වෙන්නේ. වර්ෂාපතනයේ මැනීම තමයි මේකෙදී වෙන්නේ ස්වංක්‍රීය වර්ෂාමානය. හැබැයි කිසිදු පුද්ගලයෙකුගේ මැදිහත් වීමක් වෙන්නේ නැහැ. අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය. ඔව්. ස්වංක්‍රීය වර්ෂාමානයකින් පැය 24කදී එකතු වූ ජල ප්‍රමාණය ඒ සඳහා විශේෂ සටහන් පතක හෝ දත්ත ගබඩා කිරීම ලකුණක හෝ ස්වංක්‍රීයව සටහන් වේ. අපි ළමයි අපි සරල වර්ෂාමානය ගැන මීට ඉහතදී කතා කරා. සරල වර්ෂාමානයෙන් ගැන කතා කරනකොට ඒකේ මිනුම් සිලින්ඩරයක් තිබ්බා. අර අභ්‍යන්තර සිලින්ඩරේ එකතු වෙන දේවල් මිනුම් සිලින්ඩරයට මිනුම් සරාවට දාලා මිනුම් සරාවෙන් තමයි අපි ඒක මැනගත්තේ. යම් පුද්ගලයෙකු මැදිහත් වීමක් ඒකට තිබ්බා. නමුත් ස්වංක්‍රීය වර්ෂාමානයේ එහෙම මැදිහත් වීමක් නැහැ. අර සරල වර්ෂාමානයේ වගේ. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ වගේම මේක ඔටෝ තමයි ඒ පැය 24කදී එකතු වෙච්ච ජල ප්‍රමාණය අර ස්වංක්‍රීය වර්ෂාමානයේ විශේෂ සටහන් පතක හෝ දත්ත ගබඩා කිරීම ලකුණක එහෙම නැත්නම් ලොග හෝ ස්වංක්‍රීයව සටහන් වේ. ඒක කතාව තමයි කියන්නේ. මේදී මුළු වර්ෂාපතනයේ අමතර වර්ෂාපතනයේ බලපෑම් කාල සීමාවද නිර්ණය කරන්න පුළුවන්. ඔව්. මේකේදී ළමයි අපි සාමාන්‍යයෙන් සරල වර්ෂාමානයෙන් අපි කතා කරේ වර්ෂාපතනය විතරයි. ඒ කාල සීමාවක් ගැන අපිට කතා කරන්න බෑ. නමුත් අමතර වර්ෂාපතනයේ බලපෑම් කාල සීමාවද කොච්චර කාලයක් අපිට වර්ෂාව ලැබෙනවද කියලා මේකෙන් නිර්ණය කරන්න පුළුවන්. ඒ අනුව වර්ෂාපතනයේ තීව්‍රතාවය. ඒ කියන්නේ ළමයි තීව්‍රතාවය. සැර බව. ඔය තීව්‍රතාවය කියන වචනේ හොඳට මතක තියාගන්න සැර බව. ඒ අනුව වර්ෂාපතනයේ තීව්‍රතාවයවත් ඒක කාලයකදී ලැබුණ වර්ෂාපතන ප්‍රමාණය. ඒ කියන්නේ යම් කාල සීමාවකදී ලැබුණ වර්ෂාපතනයේ ප්‍රමාණය. පැයට මිලිමීටර වලින් මැනිය හැකිය. මේ උපකරණයේ විශේෂිත ලක්ෂණයකි. ඒ ටික හොඳට මතක තියාගන්න. ඒ වගේම වර්ෂාපතනයේ උසක් ලෙස මිලිමීටර වලින්ද මැනීම සිදු කරන්න පුළුවන්. මිලිමීටර මැනීම සිදු කරයි. ඔව් සාමාන්‍ය ළමයි අපි කිව්වා වර්ෂාපතනයේ තිරස් පොළොවට වැටෙන ජල ප්‍රමාණයේ උස තමයි මේ වර්ෂාපතනය කියන්නේ. ඒක ළමයි මිලිමීටර වලින් වර්ෂාපතනයේ උසක් ලෙස මිලිමීටර වලින් ද මැනීම සිදු කරන්න අපිට පුළුවන්. ඒක තමයි කියන්නේ. අපි යන් ඊළඟ දෙයට. right. අප දැන් විමසා බලමු වර්ෂාපතනයේ ජෛව පද්ධති කෙරෙහි බලපෑම. ඔව්. කෘෂිකාර්මික කටයුතු කෙරෙහි වන බලපෑම. එයටදී අපි පළවෙනි කාරණාව බලමු. වර්ෂාපතන රටාව අනුව ගොවිතැන් කිරීම. ඔව්. උදාහරණ ලෙස යාල සහ මහා කන්නවලදී වී හා ශේෂ්ත්‍ර භෝග ගා කිරීම. ඔව් අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කරන භෝගය තමයි වී. මෙන්න මේ වී අස්වැන්න. අපි කතා කරා මේ වියලි කලාපේ තමයි මේ වියලි කලාපේ එහෙම මේ
ප්‍රධාන වශයෙන් ගොවිතැන් කටයුතු කරන්නේ මෙන්න මේ වර්ෂාපතනය අනුව. අපි දන්නවා ශ්‍රී ලංකාවේ වීලි කලාපේ තමයි වැඩිම වපසරියක් තියෙන්නේ. වීලි කලාපේ තමයි අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ වීලි කලාපෙන් ජල අවශ්‍යතාවය සපුර ගන්න මෙන්න මේ වර්ෂාපතනයත් එක්ක. මෙන්න මේ වර්ෂාපතන රටාව ගැන කතා කරනකොට යල හා මහ කන්න කියලා අන්න දෙයක් ගැන කතා කරනවා. එතකොට යල කන්නේ තමයි මාර්තු සිට අප්‍රේල්. ඒ කියන්නේ සංවහන වැසි. තමයි අපි කතා කරා වැසි ආකාර. ඒ සංවහන වැසි යටතේ තමයි පළමු අන්තර් මෝසම. යටතේ තමයි මේ වර්ෂාව ලැබෙන්නේ යල කන්නේදී. මාර්තු සිට අප්‍රේල්. මෙයා හොඳට මතක තියාගන්න. මේ කන්න දෙක යල සහ මහ කියලා කන්න දෙකක් තියෙනවා කියලා. මැයි සිට සැප්තැම්බර්. නිර්ත දිග මෝසමෙන් තමයි මැයි සිට සැප්තැම්බර් වල වර්ෂාවක් ලැබෙන්නේ. මහ කන්නේ ඔක්තෝබර් සිට නොවැම්බර්. ඒ කියන්නේ සංවහන වැසි තමයි මේ මහ කන්නේදී ලැබෙන්නේ. දෙවන අන්තර් මෝසම දෙසැම්බර් සිට පෙබරවාරි වෙනකන් ඊශාන දිග මෝසමෙන් තමයි මේ මහ කන්නයට වර්ෂාපතනය ලැබෙන්නේ කියන කතාව තමයි මේ තියෙන්නේ. හොඳට ඔය කට්ටිය බලා ගන්න. right. අපි යන් ඊළඟ කතාවට. ප්‍රධාන වශයෙන් මේකෙදි කියන්න තියෙන්නේ කෘෂිකාර්ම කටයුතු කිරීමේ බලපෑමද මේ වර්ෂාපතනයේ එක තමයි මේ කෘෂිකාර්මික එහෙම නැත්නම් වර්ෂාපතන රටාව අනුව තමයි මේ ගොවිතැන් කටයුතු සිදු කරන්නේ. අපි යන් ඊළඟ කාරණාවට. right. වර්ෂාව නිසා වන හිතකර බලපෑම. අපි දන්නවා නම් ඕනම දෙයක හිතකර සහ අහිතකර කියලා පැති දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි වර්ෂාපතනයේ හිතකර පැත්තකුත් තියෙනවා සහ වර්ෂාපතනයේ අධික වීම නිසා වන බලපෑමකුත් තියෙනවා. අපි කතා කරමු වර්ෂාපතනයේ හිතකර බලපෑම. ශාක වර්ධනයට අවශ්‍ය අපි හිතකර බලපෑම තමයි කතා කරන්නේ වර්ෂාපතන යටතේ. ශාක වර්ධනයට අවශ්‍ය ජලය ලැබීම. අපි දන්නවා ශාකයක් කියන දේ වර්ධනය වෙන්න අනිවාර්යෙන් ජලය කියන දේ අත්‍යවශ්‍යයි. එතකොට ළමයි මේ වර්ෂාව නැත්තම් ජලය ලැබෙන්නේ නැහැ. ඒ කතාව තමයි කියන්නේ. කියන්නේ ශාක වර්ධනයට අවශ්‍ය කියන්නේ දැන් විවිධ දේ සඳහා ජලය අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පෙබා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි. පෝෂක අවශෝෂණයට එහෙම නැත්නම් පෝෂක අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ශාකයකට දාන පොහොර ටික ශාකයට අවශෝෂණය වෙන්නේ. එහෙම නැත්නම් ඇබ්සෝබ් වෙන්නේ. අවශෝෂණය වෙන්නේ ජලය තියෙන්න ඕන. ජලය තිබෙ නැත්නම් ඒ දේ වෙන්නේ නැහැ. එතකොට ශාක වර්ධනය සඳහා ඒ ශාක වල තියෙන්නේ ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා ජලය අනිවාර්යෙන් ලැබෙන්න ඕන. ඒක හිතකර බලපෑමක්. බිම් සකස් කිරීමට අවශ්‍ය ජලය ලැබීම. ඔව්. අපි දන්නවා ළමයි භෝගයක්. එහෙම නැත්නම් පැලයක් අපි එහෙම නැත්නම් තවත් විදිහක වගා කිරීමට ප්‍රථම පාංශු පරිසරය සකස් කරන්න ඕන. මෙන්න මේ භෝගයක් වගා කිරීමට ප්‍රථම පාංශු පරිසරයේ භෞතික වශයෙන් සකස් කිරීම තමයි බිම් සකස් කිරීම කියන්නේ. එතකොට බිම් සකස් කිරීම පහසු වෙන්න ජලය කියන දේ අපි දාන්න ඕන. ජලය තියෙන්න ඕන. එතකොට මේ බිම් සකස් කිරීමේ කටයුතු වලට ඒ අවශ්‍ය ජලය කියන දේ ලැබෙනවා මෙන්න මේ වර්ෂාපතනෙ හින්දා. ඒක තමයි කියන්නේ. ජල පෝෂක වලට අවශ්‍ය ජලය ලැබීම. ඒක තුන්වෙනි කාරණාව. අපි දන්නවා වේලි කලාපයේ ප්‍රධාන වශයෙන් ගොවිතැන් කටයුතු සිදු කරන්නේ වැව් අමුණු ඒ වගේ දේවල් තමයි මේ වේලි කලාපයේදී මේ ගොවිතැන් කටයුතු කරන්නේ. එතකොට මේ වැව් අමුණු. එතකොට ජල පෝෂක කියලා කියන්නේ මෙන්න මේ වැව් අමුණු ඒ දේවල් වල තමයි ජල පෝෂක කියලා කියන්නේ. අන්නේ ජල පෝෂක වලට අවශ්‍ය කරන ජලය ලැබීම. මොකද මේ ජල පෝෂක වලට ජලය හරි විදිහට ජලය ලැබුණ නැත්නම් ගොවිතැන් කටයුතු සිදු කරන්න බෑ. ඒක තමයි ඒකත් හිතකර පැත්තක්. භූගත ජලය පෝෂණය වීම. අපි ඉදිරියට දින පාඩම් ගැන කතා කරොත් භූගත ජලය ගැන කතා කරොත් එහෙම නැත්නම් පොළොව අභ්‍යන්තරයේ ඉදිරියට දින පාඩම් වලදී අපි කතා කරනවා භූගත ජලය ගැන කතා කියන්නේ පොළොව අභ්‍යන්තරයේ තියෙන ජලය. එතකොට ළමයි මේ භූගත ජලය. ඔකට කියනවා අපි මේ භූගත ජලය පෝෂණය වෙනවට. එහෙම නැත්නම් භූගත ජලයට මේ වර්ෂාපතනෙන් තියෙන ජලය එකතු වීම. එහෙම නැත්නම් භූගත ජල පිබල වලට ජලය එකතු වීම. අපි කියනවා භූගත ජල පුනරාරෝපණය කියලා. මෙන්න මේ භූගත ජල පුනරාරෝපණයට. එහෙම නැත්නම් භූගත ජලය පෝෂණය වීම සඳහා වර්ෂාව කියන දේ වැදගත් වෙනවා. ගුණාත්මක තෘණ නිෂ්පාදනය ඉහළ යාම. අපි දන්නවා ළමයි මේ ගොඩාක් ඔය මේ අපි සත්ව පාලනය කියලා දෙයක් කරනවා. කිරි ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ ගව පාලනය සිදු කරන්නේ කිරි අවශ්‍යතාවය සඳහා. ඒතකොට කිරි ඒ ගවයන් නැති කිරීමේදී ඔවුන්ට ඒ ගවයන්ට මේ ගුණාත්මක තෘණ කියන දේ වැදගත් වෙනවා. ඒතකොට ළමයි ඒ තෘණ කියන දේ ලබා ගන්න මේ වර්ෂාපතනය කියන දේ වැදගත් වෙනවා. ඒතකොට වර්ෂාව කියන දේ තිබ්බොත් තමයි මේ තෘණ හොඳ ගුණාත්මක තෘණ නිෂ්පාදනයක්. එහෙම නැත්නම් තනකොළ නිෂ්පාදනයේ ඉහළ යාම සිදු වෙන්නේ. අපි බලමු
වර්ෂාපතනය අධික වීම නිසා වන බලපෑම. හරි. මොයකට ආශ්‍රිත ප්‍රදේශ වලට බහුලව පෝෂක පදාර්ථ ලැබීම නිසා මත්ස්‍ය ගහණය වැඩි වීම. ඔව් මොය කියලා කියන්නේ ළමයි ගංගාවක් මුහුදට වැටෙන ස්ථාන තමයි මොයකට කියලා කියන්නේ. එතකොට ළමයි මේ මොයකට ආශ්‍රිත ප්‍රදේශ වලට එහෙම නැත්නම් ගංගා මුහුදට වැටෙන ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට මේ වර්ෂාපත නිසා බහුල ඒ අදාළ ඒ ජලයත් එක්ක පෝෂක පදාර්ථ රොම් මඩ ඒ වගේ දේවල් එකතු වෙනවා. එතකොට මේ පෝෂක පදාර්ථත් එනවා. මෙන්න මේ පෝෂක පදාර්ථ බහුල වීම නිසා ඒ ගංගා ආශ්‍රිතව ඒ ආශ්‍රිතව මත්ස්‍ය ගහණය වැඩි වෙනවා. ඉතින් ඒකත් වර්ෂාපතන වෙනස වෙන බලපෑමක්. ගම් වතුර වල අඩංගු අවලම්බන නිසා මත්ස්‍යයන්ගේ කරමල් තුවාල වීම, ශ්වසන අපහසුතාව ඇතිවීම හා බිත්තර විනාශ වීම නිසා මත්ස්‍ය ඝනත්වය අඩු වීම. අපි දන්නවා මේ ගම් වතුරත් වර්ෂාපතන අධික වුණාන් පස්සේ ගම් වතුර එනවා. ගම් වතුර වගේ දේවල් ඇතිනවා. ඒ කියන්නේ වැහැලා ඇල දොල ඒ වගේ දේවල් සහ අතිරික්ත ජලය එකතු වෙන අතිරික්ත ජලය බහැලා යන්න බැරි වුණාම මේ ගම් වතුර කියන දේ ඇතිනවා. ගම් වතුර තත්ත්වයක් ඇතිනවා. එතන මෙන්න ගම් වතුරේ අවලම්බ ඒ කියන්නේ ජලයට එකතු වෙන්න පුළුවන් විවිධ අවලම්බන එකතු වීම නිසා මේ මත්ස්‍යයන්ගේ කර්මල් ඒ අවලම්බ ගිහිල්ලා මත්ස්‍යයන්ගේ කර්මල් තුවාල වීම, ශ්වසන අපහසුතාව ඇතිවීම හා බිත්තර විනාශ වීම ඒ වගේ බිත්තර විනාශ වීම මේ ජලයේ පාර වේගය නිසා ඒ වගේ මත්ස්‍යයන්ගේ ඝනත්වය අඩු වීම කියන්නේ මත්ස්‍ය ප්‍රමාණය අඩු වීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන් මේ වර්ෂාපතන අධික වීම නිසා. ඔව්. ඊළඟ කාරණා තමයි මත්ස්‍යසන් නෙලීමට හා සැකසීමට ගැටලු ඇතිවීම. ඔව්. අපි දන්නවා අධික වර්ෂාවත් තිබ්බොත් එහෙම මේ මුහුදු යන ද්‍රීවරයන්ට එහෙම නැත්නම් වැව් වල තියෙන මේ මත්ස්‍යසන් නෙලීමට බාධා ඇති වෙනවා. මොකද තද හුලං ඇති වෙන්න පුළුවන් වර්ෂාව ඒ වගේ දේවල් එක නෙලන්න බෑ සහ ඒ මත්ස්‍යයන්ට ඒක විවිධ ආකාරයෙන් බලපානවා. එතකොට ඒ හින්දා මේ මත්ස්‍යසන් නෙලීම සහ සැකසීමට ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ වර්ෂාව අධික වුණොත් ඒ මත්ස්‍යසන් සකස් කිරීමට ගැටලු ඇති වෙනවා. ඒ කියන්නේ වෙනද මත්ස්‍යසලු වැවෙන් එහෙම නැත්නම් මුහුදෙන් අල්ලලා වෙනද පොළ දක්වා ප්‍රවාහණය කිරීමට අපි සකසන්න ඕනේ. ඒ සැකසීමේ කටයුතු ඒ වගේ දේවල්ට බාධා ඇති වෙනවා. ඒක තමයි කියන්නේ. අපි බලමු ඊළඟ එක. හරි. ඔව්. ඊළඟ කාරණාව තමයි මේ වර්ෂාපතනයේ අධික වීම නිසා වෙන බලපෑම යටතේ නිදැලි ක්‍රමයට ඇති කරන සතුන් කෙරෙහි අයහපත් ලෙස බලපාන. උදාහරණයක් වශයෙන් අපි දන්නවා සතුන් ඇති කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. නිදැලි අඩසියුම් සියුම් ක්‍රමය. නිදැලි ක්‍රමය යටතේ සතා එළිය තමයි ඇති කරන්නේ. වුන් කූඩු වල දාලා ඇති කරන්නේ. අඩසියුම් ක්‍රමය යටතේ සත්තු ඒ කියන්නේ වැටක් ගහලා ඔය කට්ටියට දන්න ඇති මතක ඇති මේවා පොඩි පන්තිලේ ඉගෙන ගන්න ඇති. වැටක් ගහලා ඒ වැට කූඩු වටේට වැටක් ගහලා ඒ සීමාවේ තමයි කුකුල ඇති කරන්නේ. අඩසියුම් ක්‍රමය යටතේ එහෙම තමයි ඇති කරන්නේ. සියුම් ක්‍රමය යටතේ කුකුලන් ඇති කරන්නේ සත්තු ඇති කරන්නේ කුකුලන් විතරක් නෙවෙයි සත්තු ඇති කරන්නේ සතා පූර්ව කාලීනව නිවාසයක දාලා තමයි ඇති කරන්නේ. ඒතකොට තමයි නිදැලි ක්‍රමයේදී සතා නිදැල්ලේ ඔහේ තමයි සැරිසරන්නේ වෙන්නේ. එහෙම නැත්නම් අපි ගවයෝ ගැන ගත්තොත් ගවයෝ කුකුළු වගේ සත්තු ගැන ගත්තොත් නිදැල්ලේ තමයි ඇති කරන්නේ. නිදැලි ක්‍රමය ඇති. ඒතකොට මේ අධික ලෙස වර්ෂා තිබීමෙන් ගවයන් ගෙනන් උන්ට තනකොළ කෑමේ අරුචියක් දක්වනවා. ඒතර වර්ෂාව නිසා තනකොළ ඒ දේවල් කන්න බෑ. උන් එහෙම ගැටලුවක් ඇති වෙනවා. එතකොට කිරි සම්පත ඔවුන්ගේ තියෙන කිරි නිෂ්පාදන අයහපත් විදියට අයහපත් වෙනවා. එහෙම නැත්නම් නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම කුකුලන්ගේ එහෙම නැත්නම් කිකිලියන්ගේ ඔවුන්ට අහුලන් කන්න බෑ. ඒ වගේ අයහපත් විදියට මේ වර්ෂාපතනය තිබ්බොත් එහෙම එතකොට ඔවුන්ගේ බිත්තර නිෂ්පාදනය වගේ දේවල් වලට ඒක බලපාන. රොන් මඩවල ඊළඟ එක. රොන් මඩ ජලාශවල තැම්පත් වීම නිසා ජලාශවල ධාරිතාවය අඩු වීම. ඔව්. අපි දන්නවා මේ වර්ෂාවත් එක්ක වෙන දේ තමයි පාංශු කාදනය. එතකොට මේ පාංශු කාදනය කියලා කියන අංශු වෙන්වීම ප්‍රවාහණය සහ තැම්පත් වීම. මෙන්න මේ වෙන් වෙච්ච අංශු ප්‍රවාහණය වෙලා ඒ යම් ස්ථානයක තැම්පත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය ඒ වෙන් වෙච්ච අංශු මම මුලින් කතා කරා මොකද්ද පාංශු කාදනය කියන්නේ කියලා. ඒ කියන්නේ අංශු වෙන්වීම ප්‍රවාහණය තැම්පත් වීම. මෙන්න මේ ප්‍රවාහණය වෙන පස් අංශු රොන් මඩ ලෙස ජලාශවල තැම්පත් වීම නිසා ඒ ජලාශවල ධාරිතාව අඩු වෙනවා. ඔව් ජලාශවල ධාරිතාව අඩු වෙලා ගම් වතුර වගේ තත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම යම් ජලාශයක් තියෙනවා. ඒ ජලාශයේ රොන් මඩ පිරුණාන් පස්සේ ඒ ජලාශයේ මේ ධාරිතාවය අඩු වෙනවා. ධාරිතාව හැම තම වතුර රඳවා තබා ගන්න පුළුවන් ධාරිතාව අඩු වෙලා ගම් වතුර වගේ තත් ඇතිනවා. එහෙම නැත්නම් ඉක්මනින්ම වැවක් ගැන කතා කරොත් වැව උතුරන්න බලනවා. ඒතර ඒක යම් ගැටලුවක් වෙනවා. එහෙම නැත්නම් ගම් වතුර තත් ඇතිනවා.
පාංශු ඛාදනයේ සිදුවීම නිසා මතු පිට ආපදාය වැඩි වීම. ඔව්. මම කලින් කියපු කතාවට ඒක සම්බන්ධයක් තියෙනවා. පාංශු ඛාදනය. පාංශු ඛාදනයේ අංශු වෙන්වීම ප්‍රවාහණය තැම්පත් වීම. ඔව්. පාංශු ඛාදනයේ ඉතින් මතු පිට ආපදාය කියන එක වැඩි වෙනවා. ආපදාය කියලා කියන්නේ මතු පිට ආපදාය කියන්නේ මතු පිටින් ජලය ගලාගෙන යාම. අන්නේ මතු පිට ආපදාය කියන දේ වැඩි වෙනවා. මෙන්න මේ වර්ෂාපතනයේ හින්දා. ඒතර මතු පිට ආපදාය වැඩිනාම පසේ තියෙන පෝෂක එහෙම නැත්නම් පස නිසරු වෙන්න සහ පාංශු ඛාදනයේ බලපාන ගොඩක් දුරට පාංශු හායනයට එහෙම නැත්නම් පසේ භෞතික රසායනික සහ ජෛවික ලක්ෂණ පිරිහීමට පාංශු හායනයේ බලපානවා. ඊළඟ කතාව තමයි බෝගොල යාන්ත්‍රික හානි සිදුවීම. මම දාලා තිනවා මොනවද මේ යාන්ත්‍රික හානි කියලා? ශාක ඇද වැටීම, මල් හා ඵල හැලීම. ඔව් අපි දන්නවා දැන් අධික ලෙස වර්ෂාපතනයේ වගේ දේවල් ඒ වර්ෂාපතනයේ වගේ දේවල් බලපානවා ශාක ඇද වැටෙන්න. එහෙම නැත්නම් ශාක ඔය සමහර ශාක තියෙනවා මුල් එච්චරම හයිය නැහැ. මේ වර්ෂාපතනයත් එක්ක අධික වර්ෂාපතනයත් එක්ක හුලං වගේ දේවල් හැමුවොත් ශාක කියන්නේ ඇද වැටෙනවා. ඒ වගේම ශාක වල තියෙන මල් ගෙඩි ඒ වගේ දේවල් හැලෙනවා. ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඊළඟ කතාව. පරාග සේදී යාම නිසා පරාගණයට බාධා ඇති වීම. ඔව් අපි දන්නවා ළමයි. පරාග කියන්නේ මලක තියෙන්නේ. ඉතින් පරාගණය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවා ඔය කට්ටිය. ඉදිරියේ පාඩමක් තියෙන පාඩෙම මම කියලා දෙන්න. පරාග වගේ දේවල් සේදී යාම. ඒ නිසා පරාගණයට බාධා ඇති වෙනවා. ඒතර පරාගණයට බාධා ඇතිලා ඒ නිෂ්පාදනය හීන වෙනවා. පරාග කියලා කියන්නේ මලක පරාග දානි තුල නිපදෙන දේවල්. ඒතර මේවා කලංකයේ මත තැම්පත් වීමක් වෙන්න ඕනේ. ඒකට අපි පරාගණය කියලා කියනවා. එතකොට පරාග වගේ දේවල් මේ පරාග දානි තුල නිපදෙන පරාග වගේ දේවල් නැති නිසා පරාගණයට බාධා ඇති වෙලා නිෂ්පාදනය හීන වෙනවා. ඒක තමයි පරාගණ සේදියාව. එහෙම තමයි වර්ෂාපතනය අධික වීම නිසා ඒ පරාගණයට බාධා ඇතිලා වෙන දේ. රයිට්. ඊළඟ කතාව. බෝගස්සන් නෙලීම සැකසීම වැනි ක්‍රියාවලට බාධා ඇතිවීම. එහෙම නැත්නම් පසු අසවනු හානිය ඇතිවීම. අපි දන්නවා ළමයි. වර්ෂාපතනය වැඩි වුණාම බෝගස්සන් නෙලන්න බෑ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොන හරි අපි වගා කරොත් ඒ වගේ අස්වනු නෙලන්න එපේ. එතකොට ඒ අස්වනු නෙලීම සඳහා ඒ බාධා වෙනවා. ඒ වගේම සකස් කරන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් නෙලන අස්වැන්න. එහෙම නැත්නම් ගහින් කඩා ගන්න ඒ පළ එහෙම නැත්නම් අස්වැන්න අපි සකස් කරන්න ඕනේ. වෙළඳ පොළ දක්වා යනවා සකස් කරන්න ඕනේ. එතකොට අන්නේ සැකසීම වැනි ක්‍රියාවලියට බාධා දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පිරිසිදු කිරීම වගේ දේවල් කරන්න ඕනේ. අස්වනු සකස් කරනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ පිරිසිදු කිරීම වැනි දේවල් කරන්න ඕන. අන්න ඒ වගේ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. සහ පසු අසවනු හානි ඇතිවීම. ඒ කියන්නේ අස්වැන්න නෙළුවෙන් පස්සේ පසු අසවනු කියන්නේ ඒක. අස්වැන්න නෙළුවෙන් පස්සේ සිදුවන අස්වැන්නට සිදුවන හානි. ඉදිරියේ තියෙනවා අපි පසු අසවනු හානි. ඊයටදී මම කතා කරන්න මොකද්ද පසු අසවන්න කියන්නේ කියලා. දැනට මතක තියන්න අස්වැන්න නෙළුවෙන් පස්සේ අස්වැන්නට සිදුවන හානි කියලා මේ පසු අසවන්න කියන්නේ. ඒතර වර්ෂාව හින්දා ඒ වගේ ගැටලු ඇති වෙනවා. මොකද දැන් කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් විවිධ එළවලු වර්ග තියෙන ඒවා නරක වෙන්න පුළුවන්. එතකොට වෙළඳ පොළට ගියාන් පස්සේ කියන්නේ අස්වැන්න නෙළුවෙන් පස්සේ එහෙම නැත්නම් වෙළඳ පොළට ගියාන් පස්සේ අර අස්වනු තෙමිලා පෙඟිලා එහෙම යනකොට වෙළඳ පොළෙන් ඒ අස්වනු ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ඒ අස්වනු ප්‍රයෝජනයක් ගන්න බෑ කාටවත්. ඒ පාරිභෝගිකයට ප්‍රයෝජනයක් ගන්න බෑ. අස්වනු විනාශ වෙනවා. ඒක තමයි පසු අසවනු හානි යටතේ වෙන්නේ. රෝග කාරක ව්‍යාප්ත වීම. අපි දන්නවා මේ විවිධ රෝග එහෙම නැත්නම් රෝග කාරක කියලා කියන ඒක රෝග බෝ කරන ඒ විවිධ ජීවීන් ඒ ඔවුන්ට හිතකර වෙලා රෝග කාරක ව්‍යාප්තිලා මේ රෝග ඒ වගේ දේවල් වැඩි වෙනවා. විවිධ රෝග ගැන තියෙනවා. ඒ කියන්නේ ශාක රෝගයක් කියලා කියන්නේ ශාකයක් ඒ කියන්නේ රෝගයක් කියලා කියන්නේ ශාකයේ සාමාන්‍ය තත්ත්වයෙන් බැහැර වීමක්. එතකොට ශාක රෝග වලට එහෙම ඒ ශාක රෝග වැඩි වෙන්නේ එහෙම නැත්නම් ව්‍යාප්තිය කෙරෙහි මේ වර්ෂාපතනය වැඩි වීම බලපානවා. ඊළඟ කතාවට වර්ෂාපතනය අඩුවීම නිසා වන අහිතකර බලපෑම් අපි බලමු. වර්ෂාපතනය අඩුවීම නිසා වන අහිතකර බලපෑම් මොනවද කියලා අපි බලමු. හරි. මත්ස්‍ය අපිජනන රටා වෙනස් වීම. අපි දන්නවා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වර්ෂාපතනය අඩුවීම නිසා අර අපි මුලින් කතා කරපු ජල පෝෂක ප්‍රදේශ වලට එහෙම නැත්නම් වැව් වමුණු වලට ජලය කියන දේ ලැබෙන්නේ නැහැ හරියට. එතකොට ඒ වැව් හිඳිලා යනවා. හිඳිලා ගියාන් පස්සේ මේ මත්ස්‍යයන්ට ඒවා ජීවත් වෙන්න බෑ. අවශ්‍ය ජලය නැහැ. එතකොට ඔවුන්ගේ ඒ අභිජන රටා එහෙම නැත්නම් මත්ස්‍යයන් බෝවීමට සඳහා ඒ බලපාන දේවල් එහෙම නැත්නම් උන්ට ජීවත් වෙන්න බෑ. එතකොට ඔවුන්ගේ ආයේ ජලාශවල වතුර හිඟයි නම් ඒ වගේ ජීවත් වෙන්න බෑ. උන්ට විවිධ ගැටලු ඇති වෙනවා. මත්ස්‍යෝ මැරෙන්න පුළුවන්. ඒතර ඔවුන්ගේ අභිජන රටත් වෙනස් වෙනවා.
ස්වාභාවික පරිසර පද්ධති, කෘෂිකාර්ම පද්ධති, ජෛව පද්ධති විනාශ වෙනවා. අපි දන්න ඕනෑම පරිසර පද්ධතියකට එහෙම නැත්නම් අපි මිනිසෙක් ගත්ත ජලය කියන දේ ඕන. ඒ වගේම මේ ගස් කොළන් වලට ජලය කියන දේ ඕන. විවිධ කටයුතු සඳහා අපි සංශ්ලේෂණයට ඔවුන්ගේ ශාකවල සිදුවන ජෛව රසායනික ක්‍රියාවලි විවිධ ක්‍රියාවලි සඳහා අපිට ඕන මේ ජලය කියන දේ ඕන. එතකොට මේ වර්ෂාපතනය කියන දේ අඩු වුණොත් අන්නේ අපි ස්වාභාවික පරිසර පද්ධති උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe විවිධ පරිසර පද්ධති ගැන අපි කතා කරනවා. එතකොට මේ පරිසර පද්ධති එහෙම නැත්නම් කෘෂිකාර්මික පද්ධති, ජෛව පද්ධති ඒ වගේ දේවල් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් විනාශ වෙන්න පුළුවන්. අපි වැවක් ගත්තත් ජෛව පද්ධතියන්නේ. එතකොට ජලය කියන දේ නොලැබී ගියොත් ඒ වැවේ ඉන්න මත්ස්‍යයන්, ඒ වැවක ඉන්න ජීවීන් ඔවුන් ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන් මේ වර්ෂාපතනයේ අඩු වීම නිසා. තුන්වෙනි කාරණාව. ජලාශ සිඳී යාම නිසා ඒවායේ සිටින ජලජ ජීවීන් මිය යාම. අපි දන්නවා මේ ජලාශ කියන දේවල් ඉන්නේ ජලාශ තියෙනවා. දැන් වියලි කාලා අපි තමයි ගොඩක්ම ජලාශ මේ තියෙන දේවල් තියෙන්නේ. මොකද අර වැසි ජලය ස්ටෝක් කරලා රඳවා තබාගෙන. මෙහෙම තමයි වැසි ජලය රඳවාගෙන මේ ගොවිතැන් කටයුතු සඳහා මේ ජලාශ වගේ දේවල් තියෙනවා. ඒතර වර්ෂාපතනයේ අඩු වීම නිසා මේ ජලාශ සිඳිලා ගිහිල්ලා. ඒ වගේ ඉන්න මේ ජලජ ජීවීන් අපි ගත්තොත් උදාහරණ වශයෙන් ගත්තොත් මත්ස්‍යයන්. මේ මත්ස්‍ය වගේ දේවල් මිය යනවා. ඒක බලපෑමක් වෙනවා. මොකද මත්ස්‍ය කර්මාන්තයට ඒ මත්ස්‍ය කර්මාන්තයේ මත යැපෙන්නන්ට ඒක යම් බලපෑමක් වෙනවා. උන් මිය යමින්දා. නියං කාලවලදී ජලයේ ලවණතාවය වැඩිම. ඔව්. නියං කාලය කියලා කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් නියං කාලේ. ඒ කියන්නේ වර්ෂාපතනය නැහැ. වර්ෂාව නැති කාලයක්. එතකොට මේ නියං කාලේදී අවුව කියන දේ වැඩි. අවුව කියන දේ වැඩි වෙනවා වාෂ්පීකරණය වැඩි. අපි දන්නවා ජලයේ ලවණ කියන දේ තියෙනවා. ලවණ කියන දේ තියෙනවා ජලයේ. අපි ඉදිරියේදී ජලය පිළිබඳ පාඩමක් මම අරන් එන්නම් පාඩම. එතන මෙහෙම මතක තියාගන්න නියං කාලයේදී වාෂ්පීකරණය වැඩි. එතකොට මේ වාෂ්පීකරණය වැඩි වුණාම මේ ජලයේ තියෙන ලවණ ටික ඉතුරුලා මේ ලවණ කවදාවත් වාෂ්ප වෙන්නේ නැහැ. ජලය වාෂ්ප වෙනවා. ජලය පමණයි වාෂ්ප වෙන්නේ. ඒතකොට ලවණ ටික එම ජලයේ ඉතුරු වෙනවා. එතකොට තියෙන ජලයේ නියං කාලවලදී ජලයේ ලවණතාවය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔව්. ජීවි සංක්‍රමණ රටා, පිජන් රටා, පෝෂක රටා වෙනස් වීම නිසා මත්ස්‍ය අස්වනු අඩු වීම. ඔව්. ඔව්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ජලාශය වගේ දේවල් සිඳවල් වතුර ඒ ජලය සා දේවල් අඩු වීම නිසා ජීවීන්ගේ සංක්‍රමණ රටා, පිජන් රටා, පෝෂක රටා, ඒ කියන්නේ පෝෂක ඒ වගේ දේවල් අඩු වෙලා මත්ස්‍ය අස්වනු ප්‍රමාණය අඩු වීමට මේ බලපානවා මේ වර්ෂාපතනයේ අඩු වීම නිසා. අපි යන් ඊළඟ කාරණාවට. right. ආලෝකය. දේශගුණික සාධකයට තියෙන ආලෝකය ගැන අපි කතා කරමු. ආලෝකය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. සූර්යයා මගින් පෘථිවියට ආලෝකය ලැබේ. එනම් ආලෝකය යනු ශක්ති ප්‍රභේදකය. අපි දන්නවා මේ ආලෝකය කියන දේ ගොඩාම ලැබෙන්නේ මේ සූර්යයා මගින්. සූර්යයා මගින් තමයි මේ පෘථිවියට ආලෝකය ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයාලට දන්නවා. සූර්යයා මැදි වෙලා තමයි මේ වටේ තියෙන්නේ අපේ ග්‍රහ වස්තු පෘථිවිය ඒ වගේ ග්‍රහ වස්තු තියෙන්නේ සූර්යයා මැදිලා මෙන්න මේ සූර්යයාගෙන් තමයි ආලෝකය කියන දේ ලැබෙන්නේ. ඒතර ආලෝකය කියන දේ අපිට වැදගත් වෙන ආකාරයෙන් අපි විමසා බලමු. කොහොමද මේ ජෛව පද්ධතියට වැදගත් වෙන්නේ කියලා මෙහෙම බලමු. ජෛව පද්ධතිය කෙරෙහි ආලෝකයේ ආකාර තුනකට වැදගත් වෙනවා. ආලෝකය ලැබෙන කාල සීමාව, ලැබෙන ආලෝකයේ ගුණාත්මක බව, ලැබෙන ආලෝකයේ තීව්‍රතාවය. තුන්වෙනි කාරණාව. බලමු පළවෙනි කාරණාව. ආලෝකය ලැබෙන කාල සීමාව. එක් දිනක් තුල ආලෝකය ලැබෙන කාලය ආලෝකය ලැබෙන කාල සීමාව ලෙස අදින්න නම් සීමාව වේ. නැවතත් කිව්වොත් එක් දිනක් තුල ආලෝකය ලැබෙන කාලය ආලෝකය ලැබෙන කාල සීමාව ලෙස අපි නම් කරනවා. අපි කියනවා. දෙවෙනි එක ලැබෙන ආලෝකයේ ගුණාත්මක බව. දෘශ්‍ය ආලෝකයේ අඩංගු විවිධ වර්ණවල බලපෑම ආලෝකයේ ගුණාත්මක භාවය ලෙස හඳුන්වන්නේ. අපි ගත්තොත් එimhe මේ දෘශ්‍ය ආලෝකය එහෙම නැත්නම් අපි ගත්තොත් ආලෝකයත් බෙදනවා. පාර ජම්බුල කිරණ මම මේකේ නම් දාලා නැහැ ආලෝකය ඒ සම්බන්ධ පාර ජම්බුල කිරණ කියලා කියනවා දෘශ්‍ය ආලෝකයේ අදෝරක්ත කිරණ කියලා බෙදනවා. ওই දෘශ්‍ය ආලෝකය තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතර දෘශ්‍ය ආලෝකය මේකේ දාලා තියෙනවා වර්ණ 7කින් යුක්තයි. අන්නේ වර්ණ 7 ඒ වර්ණ යුක්ත අතර එම වර්ණ සංයෝජන තමයි සුදු ආලෝකය ලැබෙන්නේ. උදාහරණයක් වශයෙන් දේ දුන පාවහම පේනවා මේ වර්ණ 7. අන්නේ වර්ණ එකින් එක බලපානවා ජෛව පද්ධතිය කෙරෙහි එහෙම නැත්නම් භෝග වලට බලපානවා. ඒක තමයි කියන්නේ. අපි යන් ආලෝකයේ තීව්‍රතාවය බලපෑම බලමු. ඔව්. ලැබෙන ආලෝකයේ තීව්‍රතාවය.
තීව්‍ර එහෙම තමයි ආලෝකයේ සැර බව. තීව්‍රතාවය කියන එක මතකද? සැර බව. මම ඉස්සලත් කිව්වා සැර බව. ඔව්. ඒක කාලය තුළ සූර්යයාගෙන් ලැබෙන මුළු ආලෝක ප්‍රමාණය. ආලෝක තීව්‍රතාවය කියන්නේ යම් කාල පරිච්ඡේදයකදී උදාහරණයක් වශයෙන් ගත්තොත් උදේ 12 වෙනකම් යම් කාල පරිච්ඡේදයක් 10 සිට 12 වෙනකම් පැය දෙකයිනේ. අන්නේ සමහරන අන්නේ කාල සීමාව තුළ ලැබෙන මුළු ආලෝක ප්‍රමාණය තමයි කියන්නේ. මේ ලැබෙන ආලෝක තීව්‍රතාවය එහෙම නැත්නම් සැර බවමයි ඉන්නේ වර්ග මීටරයට වොට් කියන එකකින් තමයි මේක මනින්නේ. අපි බලමු ඒ කියන්නේ ගණනය කිරීම සිදු කරන්නේ වර්ග මීටරයට වොට් මගින් තමයි. අපි බලමු ආලෝක තීව්‍රතාවය මැනීම. යම් ස්ථානයකට ලැබෙන ආලෝක තීව්‍රතාවය එහෙම නැත්නම් ආලෝක සැර බව මැනීම සඳහා දිවිලෝහ පටි විකිරණ මානය භාවිත කරයි. හොඳට මතක තියාගන්න දිවිලෝහ පටි විකිරණ මානය. ඔව්. උපකරණේ ලබා මේ උපකරණය ගැන කතා කරොත් මේකේ මේ ඔකට නමෙන් පේනවා ද්විලෝහ පටි විකිරණ මාන. මේකේ තියෙන ළමයි මේ ද්විලෝහ පටි කියන්නේ ලෝහ පටි දෙකක් තියෙනවා. ද්විලෝහ පටි දෙක කළු සහ සුදු. ඔය කටට පේනවා මේ රූප සටහන මම දාලා තිනවා. කළු සහ සුදු කියලා වර්ණ වලින් නිර්මිත නිර්මාණය වෙච්ච ද්විලෝහ පටි දෙකක් තියෙනවා. ලෝහ දෙකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අන්නේ ලෝහ පටියට සූර්යාලෝකයේ ලැබීම මගින් සිදුවෙන උෂ්ණත වෙනස මගින් තමයි අදාළ ගණනය කිරීම කරලා මේකේ මේ ආලෝකය ලැබෙන මේ තීව්‍රතාවය කියන දේ මැනගන්නේ. බොහොම සරලව කිව්වොත්. මේ උපකරණය ගැන කතා කරොත් උපකරණයෙන් කතා කරමු. උපකරණයෙන් ලබන අගයන් අධික දෝෂ සහිත වීම සම්මත උපකරණයක් සමග නිතර ක්‍රමාන් කළ යුතු වීම හා කෙටි කාලාන්තරයේදී අගයන් ලබා ගැනීමට නුසුදුසු වීම වැනි ගැටලු ඇති වේ. ඔව් මේ උපකරණයේ තියෙන ගැටලුව තමයි මේ අධික දෝෂ සහිතයි වීම සහ මේ සම්මත උපකරණයක් එක්ක ක්‍රමාංකණය කරන්න ඕනේ. කියන්නේ ප්ලැනිමීටරයක් කියලා ඔකට අහලා ඉදිරි පාඩම්වලදී අහන්න පුළුවන්. ඒ උපකරණයත් එක්ක මේක මේ ක්‍රමාංකණය කරන්න ඕනේ. ඒ කියන්නේ තව උපකරණයකට එක්ක මේක ආඳන්න ඕනේ. ඒ අදාළ පාඨයෙන් කියන්නේ ඒකත් ගැටලුවක් වෙනවා. ඒ වගේම කෙටි කාලාන්තරයකදී ඒ අදාළ ඒ පාඨාංක ලබා ගන්න බෑ. අපි දන්නවා යම් කිසි දෙයක ඒ පාඨාංක ලබා ගැනීමේදී මේ ඉක්මනින් ලබා ගන්න ඕන. ඒතකොට ඒක මේ උපකරණයේ තියෙන දෝෂ තමයි. රයිට්. ඊළඟට අපි දීප්ත සූර්යාලෝක ලැබෙන කාල සීමාව මැනීම. දීප්ත සූර්යාලෝක ලැබෙන කාල සීමාව. අපිට බෙහෙවින් වැදගත් වෙනවා මේ සූර්යාලෝක ලැබෙන කාල සීමාව. මොකද ඔකට දන්නවා. පෙබා සංශ්ලේෂණය එහෙම නැත්නම් ශාක විසින් ආහාර නිපදීමේ ක්‍රියාවලිය තමයි පෙබා සංශ්ලේෂණ කියන්නේ. අන්න ඒ සඳහා දීප්ත සූර්යාලෝකයේ ලැබෙන කාල සීමාවකින්දී අපිට වැදගත් වෙනවා. ඒතර ආලෝකය ලැබෙන කාල සීමාව මැනීම සඳහා සූර්ය දීප්තමානය භාවිත කරනවා. මේ තියෙන ළමයි සූර්ය දීප්තමානය. ඒතර මේ සූර්ය දීප්තමානයෙන් ඔකට පේනවා මෙතන වීදුරු බෝලයක් වගේ පේනවා. ඒතර ළමයි මෙන්න මේ වීදුරු බෝලේ හරහා මේ ලැබෙන ආලෝකේ පරාවර්තනය වෙලා ඔකට දෙවෙනි රූප සටහනේ පේන විශේෂිත කඩදාසි. මේ සූර්ය දීප්තමානයේ තියෙන මේ දාලා තියෙන විශේෂිත කඩදාසි වලට මේ ලැබෙන ආලෝකය නාභිගත වෙනවා. එහෙම නැත්නම් ආලෝකය වැටෙනවා. වැටිලා මේක පිච්චෙනවා. ඒතර මේකේ තියෙන මේ විශේෂිත ආලෝක මේ පත්‍ර මේ දීප්තමාන සඳහා යොදා ගන්න ලබන විශේෂ සටහන් පත්‍ර ඒ පිලිස්සලා ඒ විශේෂිත වෙච්ච ඒ පරිමාණ ක්‍රමයක්ම ඔස්සේ එහෙම නැත්නම් ඒ අදාළ පරිමාණ ක්‍රමයක් ඔස්සේ ලැබෙන ආලෝක මේ කාල සීමාව කියන දේ අපි මැන ගැනීම සිදු කරනවා. ඒක තමයි මේ උපකරණය වෙන්නේ. රයිට්. අපි යන් ඊළඟට. රයිට්. අප දැන් බලමු අප දැන් විමසා බලමු ආලෝකයේ ජෛව පද්ධතිය කෙරෙහි වෙන බලපෑම. ශාක ප්‍රභා සංශ්ලේෂණය. අපි බලමු මේ කොහොමද මේ ජෛව පද්ධතිය වෙන බලපෑම කොහොමද කියලා. ශාක ප්‍රභා සංශ්ලේෂණය, වර්ණක සංශ්ලේෂණය, ශෝෂණය, උත්සේදනය යන ක්‍රියාවලින් සඳහා බලපාන. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එimhe මේ ආලෝකය කියන දේ ජෛව පද්ධතිය වලට වැදගත් වෙන්නේ මේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය නැත්නම් ශාක ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපි දන්නවා මිනිසාට බෑනේ. දැන් මිනිසා කොච්චර උසස් වුණත් මිනිසාට බෑ ආලෝකය කියන දේ මිනිසාට බෑ ශාක තමන්ට ඕන මේ ආහාර ටික නිෂ්පාදනය. නමුත් ශාක මේ ප්‍රභා සංශ්ලේෂණය කියන කාර්යය මගින් තමන්ට අවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කරනවා. එතකොට අන්නේ කාරණාවට එහෙම තමයි ප්‍රභා සංශ්ලේෂණ මේ ආලෝකයෙන් දේ වැදගත් වෙනවා. ආලෝකය කියන දේ වැදගත් වෙනවා. ඒ වගේම වර්ණක සංශ්ලේෂණ අපි ගත්තොත් එimhe මේ ශාකවල සිදුවෙන වර්ණක සංශ්ලේෂණ එහෙම තමයි වර්ණක ඇතිවීමට මේක බලපාන. ඒ වගේම ශෝෂණය. ඔය ශාක තුල සිදුවෙන ආහාර දහනය
ශෝෂණය කියලා කියන්නේ අන්නේ ශාක තුළ සිදුවන ඒ ආහාර ඒ ස්ටොක් කරගත් ආහාර දහනය කිරීම එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේදී නිෂ්පාදනය වෙච්ච ආහාර දහනය වීම තමයි ශෝෂණය කියන්නේ. අන්නේ ඒ රසායනික ක්‍රියාවලිය එහෙම නැත්නම් ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා ආලෝකය කියන දේ වැදගත් වෙනවා. ඒ වගේම උත්සේදනය කියන්නේ ශාක වල වායව කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් ඉවත් වීම අන්නේ ක්‍රියාවලිය සඳහා ආලෝකය බලපානවා. ශාක ප්‍රභාවර්ති චලන සඳහා වැදගත් වේ. ඔව් ශාක ප්‍රභාවර්ති චලන කියන්නේ ළමයි ශාක ආලෝකයේ දෙසට නැමිලා. එහෙනම් ශාක ආලෝකයේ දෙසට ඒ වර්ධනය වීමට තමයි ප්‍රභාවර්ති චලන කියන්නේ. ඒතකොට ශාක ප්‍රභාවර්ති චලන සඳහාද මෙන්න මේ ආලෝකය බලපානවා. තුන්වෙනි කාරණා. ජලජ පරිසර පද්ධති ප්ලාවාංග සහ ජලජ පැලෑටි වර්ධනය වීමට. ඔව් ජලජ පරිසර පද්ධතිය ගැන කතා කරනකොට ඒ වගේ තියෙනවා මේ ජලජ ශාක, ජලජ පැලෑටි. මෙන්න මේ වගේ දේවල් වර්ධනය වෙන්න ඒ ජලජ පරිසර තුළ තියෙන යම් යම් ශාක වර්ධනය වීම සඳහා මේ ආලෝකය කියන දේ වැදගත් වෙනවා. ඊළඟ කතාව. සත්පාලනදී නැතම් ගෝපල සතුන් ආලෝකය සඳහා සංවේදී වේ. ඔව් උදාහරණ වශයෙන් ගත්තොත් කුකුළු පැටව. මේ කෘත්‍රිම ආලෝකේ සපයන්න ඕන කුකුළු පැටව. ඒකට දාන පළවෙනි සතියේදී මේ කුකුළු පැටවන්ට කෘතිමව තමයි මේ ආලෝකය දෙන්නේ. මොකද අපි දන්නවා ව්‍යාපාරයක් විදිහට කුකුළු ඇති කරනකොට මේ කුකුළු පැටව විතරයි ඉන්නේ. එතකොට කිකිලි මව නැහැ. එතකොට මේ කුකුළු පැටවන්ට කෘතිමව තමයි මේ බුඩරයක් දාලා ඉදිරි පාඩමදී මම කියලා දෙන්නම්. බුඩරේදී මේ ආලෝකය කියන දේ දෙන්න ඕන මේ විදුලි බුබුලක් දාලා. එතකොට මේ ආලෝකය කියන දෙයට ගොඩක් සංවේදී වෙනවා යම් යම් ගෝපල සතුන්. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එම කුකුළු පැටව. දිවා කාලේ දිග වැඩි වෙනකොට. ඒ කියන්නේ වැඩි වෙලාවක් මේ ආලෝකය කියන එක තිබ්බම ආලෝකය තියෙන එකට. කිකිලාගේ ලිංගික පරිණතිය ඉක්මන් වෙයි. ඔව් අපි දන්නවා නේද මේ දිවා කාලේ දිග වැඩි වැඩි මේක දෙයක් තියෙනවා. ඔවුන්ගේ ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඔවුන්ගේ ලිංගික පරිණතිය එහෙම නැත්නම් ඉක්මනින් ඒ ලිංගික මැචුරිටි එහෙම නැත්නම් ඒ පරිණතියට ඉක්මනින් පත් වීම සඳහා මේ දිවා කාලයේ දිග කියන එක බලපාන. ඔව් ඊළඟ කාරණා. අධික ආලෝක තීව්‍රතාවයක් ඇති විට එළවලු පළතුරු වල වයනයට හානි සිදු වේ. ඔව් අපි දන්නවා මේ අධික ආලෝක එහෙම නැත්නම් ලොකු ආලෝක තීව්‍රතාවයක් එහෙම නැත්නම් සැරභාවයක් එහෙම නැත්නම් ඒක කාලයකදී ලැබෙන ආලෝක ප්‍රමාණය වැඩි වුණාන් පස්සේ ඒ එළවලු වල පළතුරු වල අර මතු පිට පෙනුමට හානි සිදු වෙනවා. ඒක තමයි කියන්නේ. පළවල වර්ණක වියෝජනට බලපෑම. අනවශ්‍ය විදිහට ආලෝකයේ වැටුණාට පස්සේ ඒ වගේ වර්ණ වයන් වලට හානි වෙන්න එහෙම නැත්නම් ඒ වර්ණ දේවල් තමයි වර්ණයන් වලට යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න මේ ආලෝකය බලපානවා. ඒක තමයි කියන්නේ. රයිට්. අපි ඊළඟ බලමු. උෂ්ණත්වය. උෂ්ණත්වය කියලා කියන්නේ තාප ශක්තිය මනු ලබන්නේ උෂ්ණත්වය ලෙසයි. බොහෝ ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය දත්තිය. අපි දන්නවා මේ උෂ්ණත්වය කියලා කියන්නේ මේ තාප ශක්තිය. ආකාර තියෙන ආලෝක ශක්තිය, තාප ශක්තිය, විභව ශක්තිය කියලා ආකාර ශක්ති වර්ග උඩක් තියෙනවා. ඒතර මේ තාප ශක්තිය තියෙන එක්තරා ශක්තිය ආකාරයක්. ඒතර මේ තාප ශක්තිය මනින්නේ උෂ්ණත්වය ලෙසයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් යන්ත්‍ර සූත්‍රයක් ළඟ ඉන්නකොට ඒකේ රස්නය ලැබෙනකොට ඒ උෂ්ණත්වයමයි ඒ මනින්නේ මේ මැනීම සිදු කරන්නේ රස්නේ අපිට දැනෙන රස්නේ. එහෙම නැත්නම් තාප ශක්තිය මනින්නේ මේ උෂ්ණත්වය ලෙස. බොහෝ ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය වැදගත් වේ. ඔව්. අපි ගත්තොත් බොහෝ මේ ගොඩාක් තියෙන මේ බයොලොජිකල් රියැක්ෂන් එහෙම නැත්නම් ශාකය තුළ සිදුවන යම් රසායනික කිමිකල් ක්‍රියාවලිය සඳහා මේ උෂ්ණත්වය කියන දේ වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා රසායනික ප්‍රතික්‍රියාවක් සඳහා උෂ්ණත්වය ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් වැඩි වීමට එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක සිදුවෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට උෂ්ණත්වය කියන දේ බලපානවා. ඒක තමයි කියන්නේ. ඔව් ලෝකේ විවිධ රටවල උෂ්ණත්වය එකිනෙකට වෙනස් වෙන අතර එකම රටේ වල දෛනික උෂ්ණත්වය ස්ථානයට වෙනස් වෙනවා. ඔව් ඒ කතාව ගැන කතා කරොත් මේ ලෝකේ විවිධ රටවල උෂ්ණත්වය කියන දේ වෙනස් නෑ. උදාහරණ වශයෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව ඒ වගේ රටවල යනකොට සීතල වැඩි සීතලක් තමයි දැනෙන්නේ. ඒතකොට ලංකාව තුල ගැන කතා කරනවා ලංකාවේ නුවරඑළිය තව සීතලක් ඉතින් රිවර්ස්ටන් ප්‍රදේශවල සීතල වෙනස් විවිධයි. ඒතර උෂ්ණත්වය වෙනස් වීමට බලපාන සාධක මොනවද කියලා අපි මෙසේ කතා කරමු. භූගෝලීය පිහිටීම. ඔව්. යම් ස්ථානයක උෂ්ණත්වය වෙනස් වීම සඳහා මේ භූගෝලීය පිහිටීම කියන්නේ වැදගත් වෙනවා. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් කඳු ආශ්‍රිත ප්‍රදේශ. ඔය කඳු ආශ්‍රිත එහෙම නැත්නම් තැනිතලා ප්‍රදේශ ගැන කතා කරමු කඳු. අපි කඳක් ගැන කතා කරමු.
කඳු ආශ්‍රිත ප්‍රදේශවල අර සුළං කපළු කියලා කියනවා. ඒතකොට ඒ සුළං කපළු වගේ තිබ්බොත් මේ උෂ්ණත්වය කියන දේ දැනෙන්නේ නැහැ. මොකද සුළඟත් එක්ක උෂ්ණත්වය කියන දේ දැනෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ප්‍රදේශවල ඒ වගේ භූගෝලීය පිහිටීමක් තියෙන තැන්වල උෂ්ණත්වය වෙනස් වෙනවා අනිත් තැන් වලට වඩා. උච්චත්වය කියලා කියන්නේ මුහුදු මට්ටමේ සිට උස. උච්චත්වය වැඩි වෙන්න මේ උෂ්ණත්වයත් අඩු වෙනවා. ඒ කොහොමද කිව්වොත් ළමයි නුවරඑළිය වගේ ප්‍රදේශවල අපි ගත්තොත් එහෙම තා ඉහළ උච්චත්වයක් තියෙන. ඒ කියන්නේ මුහුදු මට්ටමේ සිට වැඩි උසක් තියෙනවා. ඒතර නුවරඑළිය වගේ ප්‍රදේශ ගත්තොත් සීතල වැඩි. ඒතර ඒ සහ දෙකේ හින්දා උෂ්ණත්වය වෙනස් වෙනවා. වෘක්ෂලතා ගහණය. ඔව්. අපි දන්නවා ළමයි වෘක්ෂලතා කියන දේ එහෙම නැත්නම් ගස් කොළන් වැඩි තිබ්බොත් ඒ ගස් කොළන් ප්‍රවාහ සංශ්ලේෂණය මගින් නිපදවන අතුරු ඵලය ඔක්සිජන් කියන දේ නිසා මේ ඔක්සිජන් කියන දේ නිසා උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා ගහක් යට ඉන්නකොට සීතලක් දැනෙන්නේ නැහැ. මේ ඔක්සිජන් කියන වායුව නිසා තමයි ඒ සීතල දැනෙන්නේ. එතකොට ගස් ගොඩාක් තියෙනවා නම් මේ අපිට රස්නයක් එහෙම නැත්නම් උෂ්ණත්වයක් කියන දේ දැනෙන්නේ නැහැ. වාෂාපතන ව්‍යාප්තිය. අපි දන්නවා වර්ෂාපතනයේ එක්ක මේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වීම හින්දා උෂ්ණත්වය කියන දේ ඇත්තට බලපාන්නේ නැහැ. අභ්‍යන්තර ජලාශ වල පිහිටීම. ඔව්. අපි දන්නවා ළමයි අභ්‍යන්තර ජලාශ එහෙම නැත්නම් රට මැද අපි ලංකාව ගැන කතා කරලා ලංකාව රට මැද විශාල ජලාශ ගොඩක් තියෙනවා වියලි කලාපේ. ඒතර මෙන්න මේ අභ්‍යන්තර ජලාශ එහෙම නැත්නම් ජලාශ ආශ්‍රිතව තියෙන මේ ආර්ද්‍රතාවය එහෙම සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. මෙන්න මේ ජල වාෂ්ප ප්‍රමාණය හින්දා තමයි උෂ්ණත්වය කියන්නේ අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි මිනිස් ක්‍රියාකාරකම් වලට නින්දා අපි ගත්තොත් ගස් කොළන් කපනවා විවිධ ගිනි තැබීම් කරනවා ඒ වගේ දේවල් නින්දා උෂ්ණත්වයට ඒක බලපානවා. right. ඔව් අපි ඊළඟ කාරණාවට යන්. ඔව් උෂ්ණත්වය සටහන් කර ගැනීමේදී උෂ්ණත්වය මනින්නේ කොහොමද කියලා අපි බලමු. උෂ්ණත්වය සටහන් කර ගැනීමේදී දවසේ උපරිම සහ උෂ්ණත්වය සහ අවම උෂ්ණත්වය යන දෙකෙන් පාට අංග සටහන් කරගෙන එදින පැවති සාමාන්‍ය උෂ්ණත්වය එහෙම නැත්නම් ඇවරේජ් ටෙම්පරේචර් කියලා අපි කියනවා. එහෙම නැත්නම් එම පාඨාංග දෙක එකතුව දෙකෙන් බෙදීමයි ගන්න කරනවා. අපි මම දාලා තිනවා මේ කොහොමද මේ සාමාන්‍ය උෂ්ණත්වය එහෙම නැත්නම් ඇවරේජ් ටෙම්පරේචර් එක කොහොමද ගන්න කියලා. ඔව් මේ තියෙනවා මේ උපරිම උෂ්ණත්වය සහ මෙතන උෂ්ණත්වය ඔව් අපි කතා කරමු උෂ්ණත්වය උපරිම උෂ්ණත්වය සහ එකතු කරනවා අවම උෂ්ණත්වය. ඒක බෙදනවා දෙකෙන්. නැවතත් කිව්වොත් සාමාන්‍ය උෂ්ණත්වය සමානයි උපරිම දෙකෙන් බෙදලා තමයි අපි සාමාන්‍ය උෂ්ණත්වය ගන්න. උෂ්ණත්වය මැනීම. මේ සඳහා උපරිම හා අවම උෂ්ණත්ව මානයක් භාවිත කරයි. ඔව්. ඔකට පේනවා මේ ඉහත මේ කහ පාට රූප සටහන තියෙන රූප සටහනින් තියෙනවා. උපරිම සහ අවම උෂ්ණත්ව මාන දෙකක්. ඒතර උපරිම උෂ්ණත්ව මානය අපි ගන්නවා උෂ්ණත්ව මාන යම් ද්‍රවයක් අන්තර්ගත කරලා තියෙනවා. උපරිම උෂ්ණත්ව මානයේ තියෙන්නේ මේ රසදිය කියන එක. අවම උෂ්ණත්ව මානයේ තියෙන්නේ මධ්‍යසාරය. ඒතර නම් මේ උෂ්ණත්ව මාන නැත්නම් උෂ්ණත්ව මාන ඉතාමත් ආරක්ෂිතව තබන්න අපි භාවිත කරන උපකරණය මේ උපකරණ තමයි ස්ටිවන්සන් ආවරණය කියන එක. ඔකට මේ පහළ රූප සටහනේ තියෙනවා පේනවා මේ සුදු පාටට ලී පෙට්ටියක් වගේ ගහලා තියෙනවා. ඒ තමයි ස්ටිවන්සන් ආවරණය. ඔය ස්ටිවන් ආවරණය තුල උපකරණ තිබීමෙන් ඍජු සූර්යාලෝකයේ මගින් එහෙම නැත්නම් අපි දන්නවා නිකන් එළිය තියලා තිබ්බොත් ඒ උෂ්ණත්වයේ යම් බලපෑම් වෙනවා. ඒතකොට ඍජු සූර්යාලෝකයේ මගින් වෙන බලපෑම් සහ උෂ්ණත්ව මාන වලට යම් හානි වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් යම් ගැටලුකාරී තත්ත්ව වලින් ආරක්ෂා වීම තමයි ස්ටිවන්සන් ආවරණය වලින් තියන්නේ. එතකොට කාලගුණික මධ්‍යස්ථාන වල මෙන්න මේ ස්ටිවන්සන් ආවරණය තුල තමයි උපරිම සහ අවම උෂ්ණත්ව මානය රඳවලා තියෙන්නේ. රයිට්. අපි ඊළඟට යමු. වන බලපෑම කොහොමද කියලා. රයිට්. කුෂිකාර්මිකයන්ට සඳහා වන බලපෑම. ඔව්. රයිට්.
බීජ පෙරහොනේ පෙබා සංශ්ලේෂණයට උත්තේජනය සර්චනය පුෂ්පීකරණය යන ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය බලපායි. ඔව්. අපි ගත්තොත් එහෙම ළමයි බීජ පෙරහොන කියන්නේ බීජ පැලවීම සඳහා. පැලවීම. ඔකට භාෂාවෙන් සරලවම කිව්වොත් බීජ පැලවීම. තමයි බීජ පැලවීම සඳහා මේ උෂ්ණත්වය කියන දේ ගොඩාක් වැදගත් වෙනවා අපිට. මොකද උෂ්ණත්වය ගත්තොත් මේ බීජය තුළ සිදුවෙන රසායනික ක්‍රියාවලිය සඳහා මේ උෂ්ණත්වය වැදගත් වෙනවා. මම කලින් කිව්මුත් උෂ්ණත්වය රසායනික ප්‍රතික්‍රියා ඉහළ දමන්න වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණයත් ඒ රසායනික ක්‍රියාවලිය. ශාකයක් තුළ සිදුවෙන ජෛව රසායනික ක්‍රියාවලිය. මෙන්න ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය බලපාන. ඒ ප්‍රභා සංශ්ලේෂණයේ රසායනික ක්‍රියාවලිය උත්තේජනය වීම සඳහා උෂ්ණත්වය බලපාන. උත්වේදනය කියලා කියන්නේ ශාකවල සිදුවෙන ඒත් යම් රසායනික ඒ ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය සඳහා එහෙම නැත්නම් පූටිකා විවෘත වීමට උත්සේදනය කියන්නේ ශාකවල වායු කොටස් වලින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීම. සරලවම කිව්වොත් ඒ කියන්නේ ශාක වලින් එතනම උත්සේදනයේදී පූටිකා උත්සේදනය, වාසිදුරු උත්සේදනය සහ උච්චර්මී උත්සේදනය කියලා තියෙනවා. ආකාර තුනකට උත්සේදනය. එතකොට මේකෙදි පූටිකා විවෘත වීමට ප්‍රධාන වශයෙන් 98ක් වගේ වෙන්නේ පූටිකා උත්සේදනයෙන්. ඔය පූටිකා විවෘත වීම සඳහා මේ උෂ්ණත්වය ඒ වගේ දේවල් බලපානවා. එතකොට ඒ කතාවට බලපානවා. ශෝෂණය කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිෂ්පාදනය වෙන මේ ග්ලූකෝස් එහෙම නැත්නම් ආහාර ශාකය තුළ නිෂ්පාදනය වෙන ආහාර ප්‍රමාණය දහනය කිරීම. එහෙම නැත්නම් මේ දහවල් කාලයේදී සිදුවන දහවල් කාලේ අවුව තියෙනවා. ඒ අවුව තිබිලා ශෝෂණය වෙනවා. එතකොට මේ රාත්‍රී කාලේදී අවුව නැහැ. යම් උෂ්ණත්වය වැඩි වුණොත් එතකොට උෂ්ණත්වය වගේ දේවල් වැඩි වුණොත් ශෝෂණය වැඩි වෙනවා. අන්න ඒ වගේ ඒ ශෝෂණය කියන්නේ රසායනික ක්‍රියාවලියක්. මෙන්න මේ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය බලපාන. ඒ වගේම පුෂ්පීකරණයට. ඔව් මල් පිපෙන්න. පුෂ්පීකරණය කියන්නේ මල් පිපෙන්න. මල් පිපෙන්න බලපාන. එහෙම නැත්නම් පුෂ්පීකරණය බලපාන හෝමෝනේ තමයි හෝමෝනයක් තියෙනවා මේ එතලින්. එතලින් තමයි මල් පිපෙන්න බලපාන හෝමෝනේ පුෂ්පීකරණය සඳහා. ඒ වගේ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය බලපාන. උදාහරණ බීජ පෙරහොනදී මේ ඒකේ අර්ථයේ උදාහරණ තියෙනවා. බීජ පෙරහොනදී භාවිතා කර බීජ සුප්තතාවය ඉවත් කළ හැකියි. ඔව්. බීජ සුප්තතාවය කියලා කියන්නේ ළමයි බීජ පැලවීම සඳහා ඒ අභ්‍යන්තර ඒ සාධක තිබ්බත් ඒ බීජ පැලවීම සඳහා ඒ අවශ්‍ය කරන ඒ සාධක තිබ්බත් తాවකාලිකව බීජ පැල නොවෙන්න මේ පැල නොවී තිබීම තමයි බීජ සුප්තතාවය කියලා කියන්නේ. తాවකාලිකව පැල නොවී තිබීම බීජ සුප්තතාවය කියන්නේ. එතන මේ උෂ්ණත්වයේදී බීජ සුප්ත මේ උෂ්ණත්වය භාවිතා කරලා මේ බීජ සුප්තතාවය ඉවත් කරන්න පුළුවන්. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් යම් අස්වල් මෙලුවෙන් පස්සේ දැන් V වගේ දේවල් V වගේ ධාන්‍ය වර්ග නෙළුවට පස්සේ ඒවා ගබඩා කරලා තියාගන්න ඒ નિયમિત උෂ්ණත්වයක් තියෙනවා. එතකොට ඒ සාධකින්ද ඒ සාධක උෂ්ණත්වයේ වගේ සාධක තිබ්බොත් මේ බීජ පෙරෝහණය වෙනවා. ඒක තමයි බීජ සුප්තතාවය ඉවත් කරන්න මේ උෂ්ණත්වය බලපානවා කියන්නේ. ඒ වගේම ගෝවා කැරට් වැනි ශාකවල පුෂ්පීකරණයට අඩු උෂ්ණත්වයක් අවශ්‍යයි. අපි දන්නවා ගෝවා කැරට් වගේ ශාක තියෙනවා. ඒ ශාකවල මල් පිපෙන්න මේ අඩු උෂ්ණත්වයක් බලපානවා. වැඩි උෂ්ණත්වය හොඳ නැහැ. ඒ වගේම ආර්තාපල වල ආකාන්ද වර්ධනයට රාත්‍රී උෂ්ණත්වය බලපායි. වැඩි උෂ්ණත්වවලදී ශෝෂණ වේග වැඩි වීම ආහාර සංචිත අඩු වීමට හේතු වෙනවා. මම අර මුලින් කිව්ව කතාව. ශෝෂණයේ කතාව. ආර්තාපල වගේ ශාක ගත්තොත් එහෙම ළමයි දහවල් කාලයේදී මේ අල. ඒතෝ ආර්තාපල මේ අල වර්ධ හැදෙන්න රාත්‍රී උෂ්ණත්වය බලපාන. මොකද රාත්‍රියේදී ළමයි දහවල් කාලයේදී ආලෝකයෙන් ප්‍රභා සංශ්ලේෂණය වෙලා ඒ අවශ්‍ය සංචිත ආහාර කියන දේවල් එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදෙන මේ ග්ලූකෝස් කියන දේවල් සංචිත වෙනවා ඒ අලවල. එතකොට ඒ අලේ ලොකුට තියෙන එක. එතකොට රාත්‍රී කාලයේදී වැඩි උෂ්ණත්වයක් තිබ්බොත් ශෝෂණ වේගය වැඩි වෙනවා. මේ ශෝෂණය කියන ක්‍රියාවලිය වැඩි වෙලා වේගය වැඩිලා ආහාර සංචිත අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මේ අර්ථාපල වල අල පොඩි වෙනවා. ඒ කියන්නේ නුවරඑළිය වගේ පැතිවල අර්ථාපල හදන්නේ. දෙවෙනි කාරණාව. ශාක වර්ධක ප්‍රචාරණයට උෂ්ණත්වය බලපාන. ශාකාතු ඉක්මනින් මුල් අද්දවා ගැනීමට ඉහළ උෂ්ණත්වය භාවිත කරනවා. පොලිතින් උමන් හනිතාගාල සූර්ය ප්‍රචාරක ව්‍යුහ වලදී ඉහළ උෂ්ණත්වය භාවිතයට ගනු ලැබේ. අපි දන්නවා ළමයි ශාක වර්ධක ප්‍රචාරණය. ශාක ප්‍රචාරණය කියලා කියන්නේ ශාක වර්ධක ප්‍රචාරණය කියන්නේ අපි ශාක ප්‍රචාරක පාඩමක් තියෙනවා ඉස්සරහට ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ශාක වර්ධක ප්‍රචාරණය කියන්නේ ශාකවල වර්ධක කොටස් මගින් නව ශාකයක් ලබා ගැනීම.
එතරම් මේ ශාකවල මේ තිබෙන මේ වර්ධ කොටස් වල මේ වර්ධනය වීම සඳහා මේ උෂ්ණතාව ගැනීමට ඒත් ඔය සංචිත ආහාරවල ක්‍රියාවලියක් තියෙනවා ශ්වසනයේ වගේ ක්‍රියාවලි තමයි කර තියෙන්නේ ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වයක් භාවිත කරනවා අන්න ඒ හේතුවෙන්ද තමයි පොලිතින් උමන් හරිතාගාර සූර්ය ප්‍රචාරක ව්‍යුහවලදී ඉහළ උෂ්ණත්ව භාවිතයට ගන්න. ඒ කියන්නේ ශාකල වර්ධ කොටස් ප්‍රචාරණය සඳහා වැඩි උෂ්ණත්වයක් යොදාගෙන ඒ මුල් එහෙම නැත්නම් මුල් ඇද්දීම ඒ වගේ දේවල් වලට මේ යොදා ගැනීම තමයි මෙහෙදී කරන්නේ ඔය පොලිතින් උමන් හරිතාගාර සූර්ය ප්‍රචාරක වගේ ව්‍යුහ භාවිත කරලා. ඊළඟ කතාව බෝගස්ව නෙලාගත් පසු ඒවා සැකසීමා ගබඩා කිරීමට ප්‍රසස්ත උෂ්ණත්ව තත්ත්වය දාගන්න. ඔව්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බෝගස්ව නෙළුවත් ඒවා ජීවි තත්ත්වෙන් තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මොනවාද? අපි එළවලු අග්ගම මොන හරි එළවලු පරතුරු ගත්තොත් එහෙම ඒවා සකස් කරන්න දැන් ඇපල් වගේ ගත්තොත් එහෙම ඒවා අධික උෂ්ණත්ව තත්ත්වයට ඒවා සකස් කරන්න බෑ. ඒවා ඒ වෙළඳ පොළ තුරට යවන්න සකස් කරන්න බෑ. ඒවා සේදීම ඒ වගේ දේවල් කරන්න බෑ. සීත තත්ත්වයට තමයි මොකද ඒවයි ගුණාත්මක රැක ගන්නවා. ඒ වගේම ඒවා ගබඩා කරන්නට ප්‍රථම ඒ අදාළ નિયમિત එළවලු ගත්තත් එළවලු අස්වැන්නක් ගත්තත් ඒවා ගබඩා කිරීමට ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. හොඳ උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණ තත්ත්වයට අතට යනකම් ඒ වගේ ගුණාත්මක භාවය පිළිබඳ යම් ක්වොලිටියක් එහෙම නැත්නම් ගුණාත්මක හොඳ ගුණාත්මක භාවයක් දෙන්න පුළුවන්. අපි ඊළඟ කාරණාවට යමු. right. උෂ්ණත්වය අඩු හා වැඩි වූ විට උෂ්ණත්වය අඩු හා වැඩි වූ විට ගොවිපළ සතුන් පීඩාවට පත් වීම නිසා නිෂ්පාදනය අඩු වීම උදාහරණ. වැඩි උෂ්ණත්වයේදී ගොවිපළ සතුන් පීඩාවට පත් වීම නිසා නිෂ්පාදනය අඩු වීම, කිරි බිත්තර ආහාර ආගණු අඩු වීම, ලිංගික පරිණතයට ගතන කාලය වැඩි වීම, ගොනුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මය අඩු වීම. අපි දන්නවා මේ උෂ්ණත්වය කියන දේ වැඩි වුණොත් දැන් මිනිසාට නම් උෂ්ණත්වය කියන දේ වැඩි වුණොත් ඒක දරා ගන්න බෑ. ප්‍රසස්ත උෂ්ණත්වයක් තියෙනවා. එතකොට සතුන් ප්‍රධාන වශයෙන් අපි සතුන් නැති කරන්නේ මස් සහ එහෙම නැත්නම් කිරි හා බිත්තර වලට. ශ්‍රී ලංකාවේ නම් ප්‍රධාන වශයෙන් සංස්කෘතියත් එක්ක කිරි හා බිත්තර වලට තමයි ගොඩම සතුන් නැති කරන්නේ. එතකොට අන්නේ ක්‍රියාවලිය සඳහා එහෙම නැත්නම් මේ උෂ්ණත්වය වැඩි වීමෙන් සතුන්ගේ මේ ආහාර ආගනෝ එහෙම නැත්නම් සතුන් ආහාරයට කන කෑම වර්ග ඒ වගේ දේවල් අඩු වෙනවා. ඒ වගේම ලිංගික පරිණතිය කාලයක් වැඩි වෙනවා. මේ ගොනුන්ගේ ශුක්‍රාණුන ගුණාත්මක භාවය අඩු වෙනවා. අන්න ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. අන්න ඒ හින්දා ප්‍රශස්ත උෂ්ණත්වය තියෙන්න ඕන. ආහාර ද්‍රව්‍ය නරක වෙන්න බලපාන ඊළඟ ආහාරිතය කෙරෙහි උෂ්ණත්වය බලපායි. ඔව් ළමයි. ආහාර ද්‍රව්‍ය නරක වීමට ඒ කියන්නේ ආහාරය ගැන කතා කරොත් ආහාරය කියලා කියන්නේ පෝෂක කොටස් වලින් අණුන දෙයක්. ඒතකොට ඒකට ඉක්මනින් ශුද්ධ ජීවීන් ක්‍රියාකාරී වෙලා ඒ ආහාරයේ තියෙන පෝෂක කොටස් වියෝජනය කරලා වුන් ජීවත් වෙන්න බලනවා. ඒකින්ද තමයි ආහාරයක් නිකන් එළියේ තිබ්බොත් එහෙම ඒක නරක වෙන්නේ. ඒ ශුද්ධ ජීවීන් වර්ධනය සඳහා හොඳ උෂ්ණත්වය, ඒ කියන්නේ ප්‍රශස්ත උෂ්ණත්වය බලපාන. මේ කියන්නේ උෂ්ණත්වය බලපාන. ඒ අවශ්‍ය ශුද්ධ ජීවීන්ට ප්‍රශස්ත උෂ්ණත්වයක් තිබ්බොත් වුන් වර්ධනය වෙනවා. ඒකින්ද තමයි ආහාර වර්ග ෆ්‍රීජ් වල වගේ දාන්නේ. සීතකරන වල දාන්නේ. පරාග වියලීම නිසා බෝගස් අඩු වීම. අපි දන්නවා උෂ්ණත්වය ගොඩාක් අධිකව වැඩි වුණොත් මේ පරාග වගේ දේවල් වියලනවා. ඒ හින්දා බෝග වල අස්වනු වගේ දේවල් අඩු වෙනවා. උදාහරණ විදිහට V වලට වෙන්නම විශාල වශයෙන් ඒ උෂ්ණත්වය වැඩි වුණොත් ඒ වගේ පරාග වේලා අස්වන අඩු වෙනවා. වැඩි උෂ්ණත්වය නිසා සමහර ජීවීන් තුරන් වී යනවා. ඕ ළමයි. උෂ්ණත්වය ගොඩාක් අපිට දරන්න බැරි වේගකින් වැඩි වුණොත් දැන් ගත්තොත් පරිසර උෂ්ණත්වය, ගෝලීය උෂ්ණත්වය වගේ දේවල් වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඔය පෙන්ගුයින් වගේ සත්තු තුරන් වෙලා යනවා. මොකද උෂ්ණත්වය වුන් ජීවත් වෙන සීතෙන් තුරන් වෙලා යනවා. ඒක තමයි කියන්නේ. ඊළඟ කතාව. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම. කොරල් පර වලට අහිතකර ලෙස බලපෑම. ඔව්. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මේ කොරල් පර අපි දන්නවා මුහුදු වල තියෙන කොරල් පර ඒ වගේ ජෛව පද්ධතියක් තියෙන වෙනම ඒ ජෛව පද්ධතිය කොරල් පර ඒ වගේ දේවල් විනාශ වීම සඳහා බලපාන. ඔය විරංජන වීම වගේ දේවල් කතා කියනවා. අන්න ඒ වගේ අහිතකර ලෙස ඒවට බලපාන. ඊළඟ කතාව. පාරිසරික උෂ්ණත්වය ඉහළ යන විට සාගර ජල මට්ටම ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත හා පහත් බිම් සාගරයෙන් යට වීම පස අධික ලවණතාවය යුතුය. ඔව්. අපි දන්නවා පරිසර උෂ්ණත්වය ඉහළ යන විට සාගර ජල මට්ටමත් ඉහළයි. මොකද ද්‍රවාසන්න ප්‍රදේශවල ද්‍රවාශ්‍රිත එහෙම නැත්නම් ද්‍රවාසන්න එහෙම නැත්නම් අයිස් කඳු එහෙම තියෙන ප්‍රදේශ අපි අහලා තියෙනවා. අන්නේ ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි වීමත් එක්ක
ඒ වගේ අයිස් දිය වෙලා මේ මුහුදට තමයි ඒ අයිස් දිය වෙලා ඒ ජලය එකතු වෙන්නේ. අන්න ඒ නිසා මේ වෙරළාශ්‍රිත මේ තියෙන පහත් බිම් වෙරළාශ්‍රිත තියෙන පහත් බිම් සාගරයෙන් යටවීමෙන් ඒ අදාළේ මුහුදේ ඒ ජලය එහෙම නැත්නම් ජලය ප්‍රමාණය වැඩි වීම මේ වෙරළාශ්‍රිත තියෙන පහත් බිම් වගේ දේවල් යට වෙලා පස අධික ලවණතාවයෙන් යුක්ත වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මුහුදු ජලයේ විවිධ ක්‍රම වලින් ගොඩබිමට එනවනේ. ගොඩබිමට ආවට පස්සේ පස අධික ලෙස ජරයට බලමු ඊළඟ එක. හරි. සුළඟ. සුළඟ කියලා කියන්නේමයි වායුගෝලයේ වැඩි පීඩන ස්ථානයක සිට අඩු පීඩන ස්ථානයකට වාතය ගමන් කිරීම සුළඟ ලෙස හැඳින්වෙනවා. එහෙම නැත්නම් චලනය වෙන වාත කඳට අපි සුළඟ කියලා කියනවා. නැවතත් කියොත් වායුගෝලයේ වැඩි පීඩන ස්ථානයක සිට අඩු පීඩන ස්ථානයකට වාතය ගමන් කිරීම සුළඟ ලෙස අපි හඳුන්වනවා. ඔව්. ඔව් අපි දැක්කොත් අපි මෙහෙම හිතුවොත් වායුගෝලයේ වැඩි, ඒ කියන්නේ අපි ගත්තොත් මේ වායුවල වැඩි ස්ථානයක සිට අඩු පීඩන ස්ථානය තමයි මේ වාතය ගමන්, ඒ කියන්නේ වැඩි තැනේ සිට අඩු තැනට තමයි ගමන් කරන්නේ. අන්න එහෙම ගමන් කරනවා අපි ඒකට සුළඟ කියලා කියනවා. සුළඟ කියන එක කට්ටිය දානවා. ඔයක මම රූප සටහන් දාලා තියෙනවා. ඒ රූප සටහනින් පැහැදිලි වෙයි ඔය කට්ටියට මොකද්ද කියන්නේ කියලා. සුළඟේ වේගය හා දිශාව මැනීම තුලින් යම් ප්‍රදේශයක තුලන් තත්ත්වය පිළිබඳ ඇගීමකට ලක් කරයි. අපි බලමු. සුළඟේ වේගය මැනීම. අපි දාන වශයෙන් සුළඟේ වේගය මම කියන්නේ මේ ඕන ජෛව පද්ධතිය සඳහා අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. සුළඟේ වේගය මැනීමට අනිල මානය යොදාගෙන ඉව. මේ තියෙන ළමයි අනිල මානය. මේකේ තියෙනවා නිකන් කෝප්ප තුනක් වගේ උපකරණයක් මම දාලා තියෙනවා. නිකන් උඩ ගහලා තියෙනවා. ඒ තමයි මේකේ තියරිය තමයි. ඒකේ ක්‍රමය තමයි මෙන්න මේ කෝප්ප තුන. එහෙම නැත්නම් මේ අනිල මානයේ තියෙන මේ කෝප්ප තුනක් වගේ තියෙන එක සුළඟේ වේගය ප්‍රමාණය. ඒ සුළඟේ වේගයට සමානුපාතිකයි කියලා කියනවා. අන්න ඒ වගේ තියරියකින් තමයි, ඒ වගේ ක්‍රමයකින් තමයි මේකේ සුළඟේ වේගය මයින්නේ. එහෙම තමයි සුළඟේ වේගය මයින්නේ. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර වලින් තමයි සුළඟේ වේගය මයින්නේ. පැයට කිලෝමීටර වලින්. right. මම කොහොමත් ඉදිරියේදී තව පාඩම් දානවා. ඒ පාඩම් වලදී මම ඔයකට කියන්න මේ වගේ ඒකක කොහොමද එන්නේ මේ තව සවිස්තරාත්මක තවත් පැහැදිලිව මම මේවා කියලා දෙන්නම් ඒ අදාළ වීඩියෝ වලදී. ඊළඟ එක සුළඟේ දිශාව මැනීම. ඔව් සුළඟේ දිශාව මැනීමට සුළං දිශා දර්ශකය දා ගන්නවා. ඔව් මේ තියෙන ළමයි සුළං දිශා දර්ශකයක්. ඔයකට පේන රූප සටහන් වල. එතන මේ සුළඟේ දිශාව. එහෙම නැත්නම් මේ මැනීම සුළඟේ දිශාව මැනීම සඳහා සුළං දිශා දර්ශකය දා ගන්නවා. මේකේ ළමයි මේකෙදි කරන්නේ මේ සුළඟේ එන දිශාවල තමයි මේ පේන ඔයකට දිශා හතරක් දාලා තියෙනවා. ඔයකටට ප්‍රධාන දිශා හතරක්. එතකොට මේ සුළඟේන දිශාවට තමයි මේ ඊතලේ හැරෙන්නේ. අන්න ඒ විදිහට තමයි සුළඟේ දිශාව මනින්නේ. සුළං දිශා දර්ශකය. right. ඊළඟ එක. අප දැන් විමසා බලමු සුළඟ ජෛව පද්ධති කෙරෙහි බලපෑම. right. සුළඟ ජෛව පද්ධති කෙරෙහි ආකාර දෙකකින් බලපානවා. මද සුළඟ සහ අධික සුළඟ ලෙස. ඔව්. අවශ්‍යයෙන් මේ හෙමින් සුළඟ ඇති වෙනවනේ. ඒ කියන්නේ හෙමින් ඇති වෙන සුළඟ ඔකට අත්දැකලා ඇති. සහ අධික සුළඟක් තියෙනවා. ටොනාඩෝ ඒ වගේ අධික සුළං ඇති වෙනවා. අපි බලමු මද සුළඟේ බලපෑම. මද සුළඟේ බලපෑම මෙහෙම තමයි වෙන්නේ. පරාගණයට සහ ප්‍රභා සංශ්ලේෂණයට බලපායි. ඔව්. දැන් අපි ගත්තොත් මේ පරාග දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ශාකයක එහෙම නැත්නම් මේ පුෂ්පයක පරාග දාණය තුල නිපදෙන පරාග මේ කලංකය මත තැන්පත් වීම තමයි මේ පරාගණය කියලා කියන්නේ. එතකොට පරාග කාරකයක් විදිහට එහෙම නැත්නම් මේ පරාග ඒ පුෂ්පේ කලංකය මත තැන්පත් වෙන කාරකයක් ලෙස සුළං කියන එක බලපානවා. එතකොට මේ පරාගණයට මේ මද සුළඟ බලපානවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයටත් බලපානවා. එමෙන්න පරිසර උෂ්ණත්වය වැඩි වීමට බලපානවා. පරිසර උෂ්ණත්වය වැඩි වීමට බලපාන මේ මද සුළඟ. ඔව්. ඊළඟ කතාව. මද සුළං ඇති විට පත්‍රාශ්‍රිතව ප්‍රභා සංශ්ලේෂණයේදී අතුරුඵලයක් වන ඔක්සිජන් ප්‍රමාණය ඉවත් වන විට අතර එවිට කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම සිදුවේ. එවිට ප්‍රභා සංශ්ලේෂණයේ වේගය වැඩි වී ආහාර නිෂ්පාදනය වැඩි වේ. ඔව්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මද සුළං අවශ්‍ය කරන ඒ ක්‍රියාවලිය වීම සඳහා එහෙම නැත්නම් ශාක විසින් තම ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා දායක වන ප්‍රධාන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය, ඒ වගේම ඔක්සිජන්, ග්ලූකෝස් සහ ඔක්සිජන් තමයි මේ අතුරුඵලයක් විදිහට ඔක්සිජන් තමයි නිෂ්පාදනය. ඒතර මේ ප්‍රාසංශ්ලේෂණයේදී මේ අතුරුඵලයක් විදිහට නිපදෙන ඔක්සිජන් ශාකවල පත්‍ර ආසන්නයේ තියෙනවා. ඒතර මේ මද සුළං මගින් මෙන්න මේ ඔක්සිජන් ප්‍රමාණය අඩු කරලා
ඉවත් කරලා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි කරන්න පුළුවන්. එවිට පිපාස සංශ්ලේෂණය වැඩි වෙලා ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. අපි බලමු ඊළඟ එක. ඔව්. අධික සුළඟේ බලපෑම. ශාක වලට අහිතකර ලෙස බලපෑම ඇති කරයි. ශාක වලට අහිතකර ලෙස බලපෑම ඇති කරයි. ඔව් අපි බලමු කොහොමද මේ බලපෑම ඇති වෙන්නේ කියලා. උදාහරණ. ශාක වලට යාන්ත්‍රික හානි සිදු වෙනවා. අපි කලින් කතා කරා යාන්ත්‍රික හානි කියන්නේ මොනවද? ඒ කියන්නේ ගස් ඇද වැටීම, මල් හැලීම, විවිධ පාත්‍ර ඉරීම, ඔය විශාල ශාක දින උදාහරණ වශයෙන් කේල් ගස් වල. කේල් ගස් වල වගේ පාත්‍ර ඉරනවා. පාත්‍ර ඉරලා ඒ පිපාස සංශ්ලේෂණයේ පුෂ්ඨය අඩු වෙනවා. අපි ගන්න ප්‍රධාන වශයෙන්ම පිපාස සංශ්ලේෂණය වෙන්නේ මේ පාත්‍ර මගින්. මේ පාත්‍ර හැඩ ගහලා තියෙන පිපාස සංශ්ලේෂණය වෙන්න. එතකොට මේ පාත්‍ර ඉරීම මගින් පිපාස සංශ්ලේෂණය කියන දෙයට බාධා ඇති වෙනවා. ඔව් ඊළඟ විසුරුම් ජල සම්පාදනයට බාධා ඇති වෙනවා. ඔව්. සම්පාදනයේ යටතේ ඒ කියන්නේ විසුරුම් ජල සම්පාදනය වෙන්නේ ළමයි මේ විසුරුම් හිසක් ඔස්සේ. එහෙම නැත්නම් අධි වේගයෙන් කැරගෙන විසුරුමක් ඔස්සේ තමයි මේ ජලය සම්පාදනය වෙන්නේ. අතරම මේ විසුරුම් අධික සුළං වගේ දේවල් තිබොත් මෙන්න මේ විසිරලා යන ජලයට යම් බාධා වෙනවා. අන්න ඒක තමයි විසුරුම් ජල සම්පාදනයේ බාධා ඇතිලා ඒ ක්‍රියාවලිය සඳහා ගැටලු ඇති වෙනවා. ඔව්. ඊළඟ බෝගස්සනු සැකසීම පිරිසිදු කිරීමට අසවනු වියලීමේදී බාධා ඇති වෙනවා. ඔව්. ඔව්. බෝගස්සනු සැකසීම ඒ වගේ දේවල් වලට පිරිසිදු කරන අසවනු වියලීමේදී ඒ වගේ දේවල් වලට බාධා. මොකද වියලීමේදී ගත්තොත් එහෙම කොළ රොඩු ඒ වගේ දේවල් එකතු වෙන්න පුළුවන් වගේ ගැටලු ඇති වෙනවා. රෝග හා පලිබෝධ ව්‍යාප්තිය වැඩි වෙනවා. ඔව්. අපි ගන්නවා ළමයි සුළඟ මගින් ව්‍යාප්ත වෙන පලිබෝධ ඒ වගේ දේවල් තියෙනවා. එක එක පලිබෝධ සුළඟත් එක්ක ගහගෙන එන්න පුළුවන්. එතකොට ඒක රෝග කාරක එහෙම තමයි පලිබෝධ ව්‍යාප්තිය වැඩි වීමට හේතු වෙනවා. දීවර කටයුතු වලට බාධා ඇති වෙනවා. ඔව්. අපි දන්නවා ළමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දීවර කටයුතු. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ මුහුදු යන්නේ ඒ වගේ දේවල් වල සුළම් වගේ දේවල් බලපන්. අධික සුළම් පොට්ටු වගේ දේවල් පෙරලෙන්න පුළුවන්. එතකොට ඒක බලපානවා. උත්කුපායනයේ සිදුවීම. උත්කුපායනයේ සිදුවීම. ඒ කියන්නේ සාගර ප්‍රදේශවල තුලන් තත්ත්වය මගින් සමුද්‍ර පතුලේ ඇති කාබන් ද්‍රව මතු පිටට එීම. එවිට මත්ස්‍ය සම්පත් අධික වෙනවලු. ඒ කියන්නේ ළමයි උත්කුපායනය කියලා කියන්නේ සාගර ප්‍රදේශ වල එහෙම තමයි මේ සාගරයේ තියෙන මේ සමුද්‍ර පතුලේ තියෙන මේ හුලං මගින් සුළඟ මගින් පතුලේ තිබෙන මේ ඇති කාබනික ද්‍රව්‍ය මතු පිටට එනවා. ඒතර මතු පිටට එනකොට මේ කාබන් ද්‍රව්‍ය විවිධ පෝෂක කොටස් අන්තර්ගත වෙනවා. ඒක මේ මත්ස්‍ය සම්පත අධික වෙන්න පුළුවන්. ඒ කතාව තමයි කියන්නේ. ඔව් ඊළඟ අධික සුළං පාංශු ජලයේ වාෂ්පීකරණය වේගවත් කරේ. ඔව් මේ අධික සුළං එක මේ පස්සේ තියෙන ජලයේ වාෂ්ප වෙන්න පුළුවන් ළමයි. ජලයේ වාෂ්ප වෙන්න පුළුවන්. වාෂ්පීකරණය කියන්නේ යම් පුෂ්ටිකින් ජලයේ වාෂ්පාකාරීවම තියෙන වාෂ්පීකරණය තියෙනවා. අපි කතා කරමු. පාංශු ජලයේ වාෂ්පීකරණය මේ වගේ දේවල් වේගවත් වෙන්න පුළුවන් මේ අධික සුළං හින්දා. අධික සුළං යට තත්ත්වය යටතේ පස් අංශු දූවිලි අංශු ගසායන ගොස් ජලාශ වලට එකතු වීම නිසා ජලාශ වල අවීලතාවය වැඩි වේ. එය මත්ස්‍ය ගහණයට අහිතකර ලෙස බලපායි. ඔව් අධික සුළං තත්ත්වය යටතේ පස් අංශු දූවිලි අංශු ගසායන ගොස් ජලාශ වලට එකතු වීම නිසා ජලාශ වල අවීලතාවය වැඩි වේ. එය මත්ස්‍ය ගහණයට අහිතකර ලෙස බලපායි. ඔව්. ඔව්. අධික සුළං තත්ත්වය තියෙනවා මේ පස් අංශු දූවිලි අංශු ඒ වගේ දේවල් ගසා පාඩමේදී මම කියලා දෙනවා. කියන්නේ අවීලතාවය කියන්නේ යම් බොර ගතියක් ඇති වෙනවා. නිකන් ජලාශ වලට ඒ වගේ දේවල් රැඳිලා ඒ දූවිලි ඒ වගේ දේවල් රැඳුනාට පස්සේ එහෙම බොර ගතියක් එනවා. එහෙම අවීලතාවය කියන්නේ වැඩි වෙනවා. ඒක තමයි මත්ස්‍ය ගහන්නට බලපානවා. මොකද බොර සහිත ජලයේ මාළුන්ට ඉන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ. right. ඊළඟ සාපේක්ෂාර්ථතාවය. ඔව්. සාපේක්ෂාර්ථතාවය කියන්නේ යම් උෂ්ණත්වයකදී වායු ගෝලයේ කිසියම් පරිමාවක පවතින ජල වාෂ්පයයි. එහි පැවතිය හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය දක්වන අනුපාතයේ ප්‍රතිශතය. තමයි කියන්නේ. ඒ කියන්නේ යම් උෂ්ණත්වයක් ගත්තොත් ඒ උෂ්ණත්වයේ වායු ගෝලයේ කිසියම් පරිමාවක පවතින ජල වාෂ්ප ප්‍රමාණය එහි පැවතිය හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය දක්වන අනුපාතයේ ප්‍රතිශතය තමයි කියන්නේ. ඔව්. සරලවම කිව්වොත් සාපේක්ෂාර්ථතාව කියන්නේ වාතයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය. වාතයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය. ලොකුවට විස්තර කිරීමක් අවශ්‍ය නැහැ. වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. සාපේක්ෂාර්ථ ඒ යටතේ ඉන්න සමීකරණය තමයි ගන්නේ යම් උෂ්ණත්වයකදී යම් වාත පරිමාවක අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය එම උෂ්ණත්වයේදී එම පරිමා සම්තෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය 100ෙන් ගුණ කරාම එන අගේ තමයි සාපේක්ෂාර්ථතාවය කියලා කියන්නේ. නැවතත් කියෝ සාපේක්ෂාර්ථතාවය කියලා කියන්නේ වාතයේ තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඔකට මේ රූප සටහන් කීපය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වෙයි. තාමත් හොඳට පැහැදිලි වෙයි ඒ රූප සටහන් තුනේ. බලන්න පළවෙනි රූප සටහනේ නිකන් මීදුම වගේ බාලා තියෙනවා. ඒ ජල වාෂ්ප තියෙන්නේ. දෙවෙනි රූප සටහනේ මේ නිකන් ජල වාෂ්ප
යම් වීදුරුවක වගේ අල්ලලා තියෙනවා. ඒ ජල වාෂ්ප. ඒ සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඊට අමතරව තනකොළ ගොඩක තියෙනවා තනකොළ නැත්නම් කොළ මොන හරි යම් ශාක මත පිටක ජල බිඳු දක්නද ඒ ආර්ද්‍රතාවය එහෙම නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාව මැනීම සඳහා තෙත් හා වියලි බල්බ උෂ්ණත්ව මානය හෝ ආර්ද්‍රතා මානය භාවිතා කරයි. ආර්ද්‍රතා මානය භාවිතා කරයි. අපි බලමු. මේ තියෙන ළමයි පළවෙනි රූප සටහනේ තියෙන්නේ මේ ආර්ද්‍රතා මානය. ආර්ද්‍රතා මානයෙන් ගත්තොත් කෙලින්ම ඍජුවම ඒ අදාළ ආර්ද්‍රතාවයම ඉන්න පුළුවන්. එතන මේ තියෙන්නේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්ව මානය. මේ වියලි බල්බ උෂ්ණත්ව මානය තමයි මේ රතු පාටින් ඔය කටට පේන්නේ මේ ඉස්සලාම තියෙන්නේ මේ ඩ්‍රයි කියලා උඩ ගහලා තියෙනවා වියලි බල්බ උෂ්ණත්ව මානය. වෙට් කියලා ගහලා තියෙනවා මේකේ කැන්වස් රෙදි කැබැල්ලක් තියෙන්නේ මේ තෙත් බල්බ් එකේ මේක ජලය පුරලා තියෙන්න ඕන. එතකොට මේ පාටාංක අරගෙන මේක ස්ටිවන්සන් ආවරණය මේ තුන්වෙනි රූප සටහනේ තියෙන ස්ටිවන්සන් ආවරණය. මෙන්න මේ ස්ටිවන්සන් ආවරණය. මෙන්න මේ ස්ටිවන්සන් ආවරණය තමයි මේ උපකරණ ආරක්ෂාලා තියෙන ස්ටිවන්සන් ආවරණය අපි කිව්වා මීට ඉහතදී ස්ටිවන්සන් ආවරණයේ උෂ්ණත. මෙන්න මේ අදාළ මේ උෂ්ණත මානයන්ගේ පාඨාංකවල විචලනය එහෙම නැත්නම් වෙනස අරගෙන ඒක යම් විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඒ වගුවක් තියෙනවා. ඒ වගුව එහෙම මම දාලා නැහැ මේකේ. ඒ වගුවක් තියෙන ඒ වගුවට අදාළව තමයි ඒ අදාළ පාඨාංක ලබා ගැනීම සිදු කරන්නේ. එතකොට මේකේ ආරක්ෂාව තමයි මේ ස්ටිවන්සන් ආවරණය කියලා දාලා තියෙන්නේ. ගොඩාක් ළමයි හිතනවා ස්ටිවන්සන් ආවරණය කිව්වම ඒකත් කාලගුණික උපකරණයක් කියලා. මේ මැනීම සිදු කරන උපකරණයක් කියලා. ඒක එහෙම නෙවෙයි. කාලගුණික මනින උපකරණයක් නෙවෙයි. ඒක කාලගුණික මධ්‍යස්ථාන වල තියෙන උපකරණයක් තමයි ස්ටිවන්සන් ආවරණය කියන්නේ. ඒ උපකරණ ආරක්ෂාවට තමයි මේ ස්ටිවන්සන් ආවරණය භාවිත කරලා තියෙන්නේ. මොකද උෂ්ණත මානව කට්ටිය දන්නවා දකින්නවා ඒවා වීදුරු වගේ තියෙනවා. මොකද බිම වැටෙන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ සහ මේ ස්ටිවන්සන් ආවරණය ගොඩක් දුර භාවිත කරන්නේ අර ඍජු සූර්යාලෝකයෙන්. මේ සූර්යාලෝකයේ මේ උෂ්ණත මාන වලට කෙලින් වැටුනොත් ඒ පාඨාංක වල යම් ගැටලුකාරී තත්ත්ව එන්න පුළුවන්. ඒ වගේ ඒ නිසා මේ ප්‍රශස්ත තත්ත්වයක් තියන්නේ. එහෙම නැත්නම් ප්‍රශස්ත තත්ත්වයක් දෙන්න තමයි මේ ස්ටිවන්සන් ආවරණය අපි භාවිත කරන්නේ. එතකොට ඒක කිසිසේත්ම කාලගුණික උපකරණයක් නොවේ. ඔබ ඒක තරයේ මතක තබා ගන්න. right. මේ දින ස්ටිවන්සන් ආවරණ කිහිපයක් අපිට බේනවා. පළවෙනි ස්ටිවන්සන් ආවරණය කියන වහලා තින්නේ කොහොමද කියලා උපරිම සාවම උෂ්ණත්වමාන. එතකොට මේක දාලා තියෙනවා ඩ්‍රයි බල්බ් තර්මෝමීටර්. ඒ කියන්නේ වියලි බල්බ් උෂ්ණත්වමාන. ඒ දේවල් ඔය කට්ටියට පේනවා කොහොමද මේකේ තියෙන්නේ කියලා. ඒතර මේ වගේ මේ තමයි මේ ස්ටිවන්සන් ආවරණය තුල තමයි ඒ අදාළ උෂ්ණත්වමාන ඒ වගේ දේවල් ඔය කට්ටිය තියන්නේ. right. සාපේක්ෂ ආර්ද්‍රතාව ජෛව පද්ධති කියන වෙන බලපෑම. අපි මෙහෙම බලමු. ඒ අර්ථය බලමු. කොහොමද මේ බලපෑම වෙන්නේ කියලා. වර්ෂා කාලයේදී සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වීම හේතුවෙන් ශාක රෝග ව්‍යාප්ති වැඩි. අපි දන්නවා ළමයි වර්ෂා කාලයේදී ඔකට දන්නවා. ඔකට තේරෙනවා. වර්ෂා කාලයේදී මේ වාතයේ තියෙන ජල වාෂ්පමානය වැඩි. ඒතර ඒක ශාක රෝග ව්‍යාප්තිය වගේ දේවල් බලපානවා. උදාහරණ වශයෙන් දිලීර රෝග වලට බලපානවා. ඒ දිලීර රෝග ඇතැන්ක්නොස් ඒ වගේ රෝග තියෙනවා දිලීර රෝග. ඒතර අන්නේ රෝග වලට බලපානවා. දිලීර රෝග පුස්සේ කනවා. ඒ වගේ විවිධ රෝග තියෙනවා. ඒතර ඒ ශාක රෝග වලට මේ ව්‍යාප්තිය කෙරේ මේ උන්ට ඒ කියන්නේ ශාක රෝග එහෙම තමයි දිලීර වලට එහෙම නැත්නම් ශාක රෝග ඇති කරන මේ කාරක වලට හොඳ ප්‍රශස්ත පරිසරය තත්ත්වයක් මේ ආර්ද්‍රතාවයෙන් ලබා දෙනවා. ඒක තමයි කියන්නේ. දෙවෙනි එක. අසනු නෙලීම සැකසීම ගබඩා ගැනීම සහ සඳහා සාපේක්ෂ ආර්ද්‍රතාව ප්‍රශස්තව තිබිය යුතුයි. ඔව් අපි දන්නවා සාමාන්‍ය ළමයි මේ එළවලු පළතුරු ඒ වගේ ජීවි ආහාර. හරි ඒවට කියනවා නිකන් මේ ඒවා තමයි ගත්තත් ඒවා ජීවි කොටස්. ඒ වගේ සර්සනේ ඒ වගේ දේවල් සිදු වෙනවා. එතකොට තමයි මේ සාපේක්ෂ ආර්ද්‍රතාව නිකන් අර කූල් භාවයක් තියෙන්න ඕන. සාපේක්ෂ ආර්ද්‍රතාව තියෙන තැනක සීතලයි. එතන මේ සීත තත්ත්වයක් තියෙන්න ඕන. ඒ සාපේක්ෂ ආර්ද්‍රතාව ප්‍රශස්තව තියෙන්න ඕනේ. මේ ප්‍රශස්ත තත්ත්වයට තිබ්බොත් ඒ අස්වැන්න වලට ගුණාත්මක භාවයට බලපානවා. එහෙම නැත්නම් පසුබසුණු හානියට බලපානවා. අස්වැන්න නිලුවෙන් පස්සේ පාරිභෝගිකයා තුළ සිදුවෙන ඒ ප්‍රතික්ෂේප වීම ටිකක් අඩු වෙනවා. මෙන්න මේ සාපේක්ෂ ආර්ද්‍රතාව ප්‍රශස්තව තිබ්බොත්. ශාකල උත්සේදන ක්‍රියාවලට බලපානවා. අපි දන්නවා ශාකල උත්සේදන කියන්නේ ශාකල වායව ක්‍රියා මේ වායව කොටස් වලින් ජලය වාෂ්පාකාරයෙන් පිටවීමට. එතකොට මේක නිකන් වාෂ්ප වෙන එක දෙයක් වෙන්නේ වතුර. එතකොට ශාකල සාපේක්ෂ ආර්ද්‍රතාව කියන දේ වැඩි නම් සීතල වැඩි නම් සීතල කියන දේ වැඩි නම් මේ ශාකල මේ කියන්නේ සීතල වැඩි නම් මේ පූටිකා කියන දේ විවෘත වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වය බලපානවා කියන එක මම මුලින්. එතකොට උත්සේදන ක්‍රියාවලියට අඩුවීම සඳහා අඩුවීම එහෙම නැත්නම් යම් බලපෑමක් සිදු කරන මේ සාපේක්ෂ ආර්ද්‍රතාව බලපානවා. හතරවෙනි එක. උෂ්ණත්වය සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වූ විට ශාකතු මුල් අද්දා ගැනීමට පහසුවෙන් සිදු කෙරේ. ඔව්.
අපි දන්න උෂ්ණත්වය සාපේක්ෂ ආර්ද්‍රතාවය දැන් ඔව් උෂ්ණත්වය බලපාන එහෙම නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය එහෙම නැත්නම් වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය සූර්ය යම් කිසි මේ පොලිතින් මල්ලක් වගේ අරන් ඒකට පස් දාලා ඒකෙදි ඒ දඬු කැවැල්ල හිටවලා ඒ පස් ගොඩේ හිටවලා පොලිතින් එකකින් ගැට ගහලා සිදු කරන ඒ ප්‍රචාරණ ක්‍රමය. එතකොට ඒකෙදි උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන දෙකම වැඩි වීම ඒ වැඩි වෙලා මුල් ලැබීම ඉතාමත් පහසුවෙන් සිදුවන ඒ ශාකය තුල සිදුවන ජෛව රසායනික එහෙම නැත්නම් ශාක අත්ත තුල සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය එහෙම නැත්නම් උත්තේජනය වැඩි වෙලා ඒ දේ පහසුවෙන් සිදු වෙනවා. ඊළඟට කීකිරියන්ගේ බිත්තර රැකීම සඳහා සාපේක්ෂ ආර්ද්‍රතාවය බලපායි. ආර්ද්‍රතාවය ඉතා අඩු විට බිත්තර ගබඩා කිරීමේ කාලය අඩු වෙනවා. ඔව්. වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය බිත්තර රැකවීම සඳහා මේ බලපානවා. දැන් අපි කිව්වොත් එහෙම මේ සාපේක්ෂ ආර්ද්‍රතාව හොඳට තියෙන්න ඕන. මොකද ඒ බිත්තරයක් කියන්නේ එකක් ජීවිතයක්. එතනදී වාෂ්ප වෙන්න පුළුවන් ඒ ඇතුලේ තියෙන කොටස් වාෂ්ප වෙන්න පුළුවන්. ඔය වාත අවකාශයෙම තියෙනවා. ඒකට පරණ බිත්තරයක් අඳුරගන්නේ වාත අවකාශ තිබීමෙන්. ඒතර ඒ කියන්නේ යම් මේ බිත්තරේ තිබෙන යම් ජල කොටස වාෂ්ප වෙනවා. අන්න ඒ වගේ දේවල් වලට බලපාන. ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වුණා කියන්නේ බිත්තර වල ගබඩා කාලයත් අඩු වෙනවා. මොකද වාෂ්ප ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවත් එක්ක තමයි මේ පරිසරයේ සීතල වීම සඳහා බලපාන. යම් පරිසරය සීතලයි නම් අදත්තොත් එහෙම වැවක් සීතලයි නම් වැවක් ඒ කියන්නේ වැවක් ළඟට යනවා සීතලක් දැනෙනවා. එහෙම වාතයේ වැව ආශ්‍රිත වාතයේ ජලය තිබෙන හින්දා. ඒ වගේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි කියලා මේ ඉතා අඩු විට ඒ වෙන බිත්තර වගේ දේවල් ගබඩා කරන්න බෑ. ඒ වගේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වීම නිසා පරාගණයට බාධා ඇති වෙනවා. ඔව්. ඔව් ළමයි. මේ සාපේක්ෂ ආර්ද්‍රතාව වගේ දේවල් මේ වැඩි වීම නිසා පරාග ඇලීම. ඒතකොට ඒ පරාග වල ජල වාෂ්ප රැඳිලා පරාග කියන්නේ බොහොම පොඩි. නිකන් PAV ඇසටත් නිකන් අඩුවෙන් වගේ පේන්නේ පරාග කියන දේ. එතකොට මේවා ඇලෙනවා. එතකොට අර පරාග කාරක වලට ගැටලු වෙනවා. එතකොට ඒ නිසා පරාගණයට වගේ බාධා ඇති වෙනවා. රයිට් අපි යන් ඊළඟට. ඔව් වායුගෝලීය පීඩනය. වායුගෝලීය පීඩනය කියලා කියන්නේ තමයි වායුගෝලයේ මේ ස්ථායීතාවයට හෝ අස්ථායීතාවය තීරණය කරන යම් ස්ථානයක වායුවල ඇති පීඩනය. අපි බලමු මොකද්ද මේ වායුගෝලීය පීඩනය කියන්නේ කියලා. සාමාන්‍ය අවස්ථාවේදී වායුගෝලීය පීඩනය හෙක්ටෝපැස්කල් 1012ක් වේ. වායුගෝලීය පීඩනය වරහන් යටතේ වායුගෝලීය පීඩනය රසදිය කඳක උසක් ලෙස දැක්විය හැකියි. වායුගෝලීය පීඩනය සාමාන්‍ය අවස්ථාවේදී රසදිය මිලිමීටර 760ද වෙනවා. ඔව්. ඔකට මේ රූප සටහනක් දාලා තිනවා කොහොමද මේ වායුගෝල මොකද්ද මේ වායුවල පීඩනය කියන්නේ මොකද්ද කියලා. වායුගෝලයේ මේ පීඩනය දැන් උදාහරණ වශයෙන් ඔය හයි කියලා කියන්නේ වැඩි පීඩන තත්ත්වය. ඒ කියන්නේ වායුගෝලයේ පීඩනය වැඩි නම් පීඩනය කියන්නේ ප්‍රෙෂර් එකක් නේ පීඩනයක්. ඒ පීඩනය වැඩි වුණාම වලාකුළු නෑ වැඩි. අඩු පීඩන තත්ත්වයක්. ඒ කියන්නේ පීඩනයක් නෑ. නිකම් චලනය වීමක් නෑ වායුගෝලයේ. ඒ අඩු පීඩන තත්ත්වයට ඒ රැඳිලා තියෙනවා වලාකුළක්. ඔය L යට දාලා තියෙන මම ඒක විස්තර මේ දාලා තියෙනවා. L අඩු පීඩන තත්ත්වයට තියෙන ඔකට පැහැදිලි කරගන්න පුළුවන් එක. ඒ කියන්නේ එහෙනම් වැඩි පීඩන තත්ත්වයේදී වලාකුළු නැති වෙන්නත් අඩු පීඩන තත්ත්වයේදී වලාකුළු වහසේ රැඳීමටත් බලපානවා. මොකද වලාකුළු තිබ්බොත් තමයි වර්ෂාව කියන දේ ඇති වෙන්නේ. අපි බලමු. ඒක තවත් කොහොමද ඔකටට විස්තර වෙන්න පැහැදිලි වෙන්නේ කොහොමද කියලා. වායුගෝලයේ පීඩනය යන්න තේරුම් ගැනීම පහදු උදාහරණ ලෙස අවධානය යොමු කරන්න. ඔව්. වායුගෝලයේ පීඩනය ඉහත අගයන්ට වඩා බෙහෙවින් අඩු අවස්ථාවලදී එහෙම නැත්නම් අඩු පීඩන තත්ත්ව ලෙස හැඳින්වෙන්නේ. එනම් එවිට වායුගෝලයේ අස්ථායි බව පෙන්වුම් කරයි. වලාකුළු ඇතිවීම දැඩි සුළං වර්ෂාව වගේ දේවල් ඇති වෙනවා. ඔව්. උදාහරණයක් වශයෙන් ගත්තොත් තමයි වායුගෝලයේ පීඩනය අඩුයි නම් එහෙම නැත්නම් වායුගෝලයේ තියෙන මේ කැළඹිලි ස්වභාවය. කැළඹිලි කිව්වම ඔකට තේරෙනවනේ. මෙන්න මේ කැළඹිලි ස්වභාවය නැත්තම් වායුගෝලයේ මේ අස්ථායි බවක් පෙන්වනවා. අස්ථායි වීමක්. වායුගෝලයේ ඒ කියන්නේ වලාකුළු ඇති වෙනවා. ඔයකට කලින් රූප සටහන ඔයකට පෙන්වොත් අඩු පීඩන තත්ත්වයට මේ දින අඩු ලෝ එල් අකුර දාලා තියෙන මේ අඩු පීඩන තත්ත්වයට වලාකුළු වගේ දේවල් ඇති වෙනවා. එතකොට ළමයි විට වායුගෝල අස්ථායි වෙනවලු. ඒ කියන්නේ අඩු පීඩන තත්ත්වයට. ඒ කියන්නේ ළමයි වලාකුළු ඇතිවීම ඒ කියන්නේ කැළඹිලි ස්වභාවය නෑනේ. මොකුත් නෑ නෝමල් තියෙන වායුගෝල. එතකොට ළමයි වලාකුළු ඇතිවීම දවකට දැකලා ඇති. අහසේ වලාකුළු වගේ දේවල් පීඩන තත්ත්වයටදී. අන්නේ වලාකුළු රැස්ලා තිබ්බොත් තමයි මේ දැඩි සුළං එහෙම නැත්නම් වර්ෂාව වගේ දේවල් ඇති වෙන. එතකොට මේ වායුගෝලයේ අස්ථායි වීම සඳහා මේ අඩු පීඩන තත්ත්ව බලපානවා. මම හිතන්නේ පැහැදිලි. ඊළඟ කාරණා. වායුගෝලයේ පීඩනය ඉහතාගයන්ට වඩා බෙහෙවින් වැඩි අවස්ථාවලදී අධි පීඩන තත්ත්වය ලෙස හැඳින්වෙනවා. එවිට වායුගෝලයේ ස්ථායි බවක් පෙන්වුම් කරයි.
එවන් අවස්ථාවල අහස වලාකුළුෙන් තොරවන වියලි උණුසුම් කාලගුණයක් දරයි. ඔව්. වායුගෝලයේ පීඩනය දැන් අපි ගත්තොත් වැඩි අවස්ථාවල. ඒ කියන්නේ කැළඹිලි ස්වභාවය වැඩි නම් මේ වලාකුළු තියෙන්නේ නැහැ. අහස එක විදිහට තියෙන්නේ නැහැ. එවිට වායුගෝලයේ ස්ථායි බවක් පෙන්වනවා. එවන් අවස්ථාවලදී තමයි අහසේ මේ වලාකුළු තොර වෙලා වියලි උණුසුම් කාලගුණයක් දක්වන. දැන් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ වැඩි පීඩන තත්ත්වයටදී එහෙම නැත්නම් ඉහළ අවකාශයේ මේ තියෙන කැළඹිලි ස්වභාවයත් එක්ක මේ වලාකුළු දේ නිර්මාණය වෙන්නේ නැහැ. වලාකුළු කියන දේ නිර්මාණය වුණොත් තමයි වර්ෂාවක් ඇති වෙන්නේ කියලා. ඒක පැහැදිලි කරන්න නැවත රූපසානාන ගියොත් මේ තියෙන ළමයි H high කියලා කියන්නේ ඒ වැඩි පීඩන තත්ත්වයට වැඩි පීඩන උකට වලාකුළු පේන්න. ඒක එකක් දෙකක් වගේ තියෙන්නේ. වලාකුළු නැහැ. අහසේ වලාකුළු නැත්තම් ඒ වැඩි පීඩන තත්ත්වයට තියෙන්නේ. මම හිතන්නේ පීඩනය කියන දේ වායුගෝල පීඩනය කියන දේ ඔකටට පැහැදිලි වුණා. හොඳට. ඉතින් මේ බලන්න මේ දීලා තියෙන නෝට් එක හොඳට බලන්න. right. ඔව් වායුගෝල පීඩනය මැනීම සඳහා බැරෝමීටර් කියන දේ අපි භාවිත කරනවා. මේ බැරෝ සාමාන්‍යයෙන් කුෂි කාලයේ මධ්‍යස්ථානවල මෙම උපකරණ ස්ථාපිත නොකරේ. ඔව්. මේ රූපසටහන් දෙකේ තියෙන බැරෝමීටර් පීඩන මානය සහ ඔය බැරෝමීටර් කියන ඔය රසදිය දෙවෙනි එකේ තියෙන රසදිය පුරවපු පීඩන මානයක්. නමුත් කෙසේ නමුත් වායුගෝලයේ පීඩනය මැනීම සඳහා බැරෝමීටර් භාවිත කරනවා. මේ ළමයි මේ කුෂි කාලගුණික මධ්‍යස්ථානවල නෑ. ඒ කියන්නේ කාලගුණික මධ්‍යස්ථානය කියන්නේ අදාළ උපකරණ පිහිටුවලා ඒ කාලගුණික දත්තයන් මැනීමට එහෙම නැත්නම් කාලගුණික දත්ත නිගමනය කිරීම සඳහා ඒ පිහිටපුණු උපකරණ අදාළ උපකරණ කාලගුණයට සම්බන්ධ වෙන එහෙම නැත්නම් අදාළ උපකරණ පිහිටුවලා තිබෙන ස්ථානයක් තමයි කාලගුණික මධ්‍යස්ථානයක් කියන්නේ. කුෂි කාලගුණික මධ්‍යස්ථානය කියන්නේ මම ඉස්සරහදී කතා කරන කුෂි කර්මාන්තයට අදාළ ඒ දත්ත ලබා ගැනීම සඳහා තියෙන මධ්‍යස්ථානය තමයි. කෙසේ නමුත් වායුගෝල පීඩනය නිසා බැරෝමීටර් භාවිත කරයි. අපි බලමු ඊළඟ එක. දැන් අප දැන් විමසා බලමු වායුගෝල පීඩනයේ ජෛව පද්ධති කෙරෙහි වන බලපෑම. අංක 1 වැඩි පීඩන තත්ත්වයකට යටතේ වලාකුළු වර්ධනය නොවන නිසා වැසි රහිත තත්ත්වයක් ඇති. ඔව්. අපි මම මුලින් කිව්වා. ඔය කටට කිව්වා වැඩි පීඩන තත්ත්වයක් ඇති වෙනවා. මේ වායුගෝලයේ වැඩි කැළඹිල්ලක් ඇති වෙනවා. වලාකුළු වර්ධනය වෙන්නේ නැහැ. වැසි රහිත තත්ත්වයක් ඇති වෙනවා. දෙවෙනි එක අඩු පීඩන තත්ත්වයටදී වලාකුළු වර්ධනයේ වේගවත් වෙන නිසා දැඩි වර්ෂාපතනයක අකුණු සහ සුළං මගින් අහිතකර පිළිසභාවයක් ඇති වෙනොත් එමෙ අඩු පීඩන තත්ත්වයක් යටතේ වර්ෂාපතනය කියන දේ ඇති වෙන්න පුළුවන්. ඒතකොට වර්ෂාපතනය ඇතිවීම සඳහා මෙන්න මේ වායුගෝලයේ පීඩනය කියන දේ බලපානවා කියන දේ ඔකට දැනගන්න ඕන. තුන්වෙනි එක අඩු පීඩන තත්ත්වයටදී දැඩි වර්ෂාපතනයක් ඇති වෙන හේයින් ගම් වතුර නායම් වැනි ස්වාභාවික විපත් ඇති වෙනවා. ඔව්. මේ අඩු පීඩන තත්ත්වයටදී දී ගත්තොත් මේ දැඩි වර්ෂාපතනයක් වගේ දේවල් ඇති වෙනවා. එයින් ගම් වතුර සහ නායම් වැනි ස්වාභාවික විපත් ඇති වෙනවා. මොකද අඩු පීඩන තත්ත්වයට දෙනවා වලාකුළු කියන දේ නිර්මාණය වෙන්නේ. right. වාෂ්පීකරණය යනු නිරාවරණය වූ ජල පුෂ්ඨයකින් ජලය වාෂ්ප ලෙස ඉවත් වීමයි. එය දිනකදී ජලය වාෂ්ප වන ප්‍රමාණය උසක් ලෙස මිලිමීටර වලින් මනුල ලැබේ. ඔව්. අපි දන්නවා ළමයි. ඔකට මේ රූප සටහන පැහැදිලි. මේ රූප සටහන මොකද්ද මේ වාෂ්පීකරණය කියලා කියන්නේ? ඒක නිරාවරණය යම් ජල පුෂ්ඨයකින් ජලය වාෂ්පා එහෙම නැත්නම් ජලය වායුවක් ලෙස පිටවීම තමයි මේ වාෂ්පීකරණය කියලා කියන්නේ. ඔව්. ඒක තමයි උසක් ලෙස මිලිමීටර වලින් තමයි මැනගන්නේ. මේ ඒකක මම ඉදිරි පාඩම් වලදී මම ඔය කට්ටියට කියලා දෙන්නම්. බොහොම විස්තරාත්මක මොකද වැදගත් වෙනවා මේවා. මම රූප සටහනක් දාලා තිනවා. ඔබට වාෂ්පීකරණය කියන්නේ වාෂ්පීකරණය මනින මැනීම මන්න ආකාරයෙන් බලමු. වාෂ්පීකරණය මැනීම සඳහා වාෂ්පීකරණ තැටිය භාවිත කරයි. දැනට බහුල භාවිත වන්නේ උස සෙන්ටිමීටර් 25ක විස්කම්බය සෙන්ටිමීටර් 120.7ක් වන A පන්තියේ වාෂ්පීකරණ තැටිය. එහෙම නැත්නම් USD A class. එහෙම නැත්නම් A pan කියලා කියනවා. හරි? මේ ගැලනයිස් තහඩුව වලින් නිමා ඇති අතර තහඩුව රත් වීම වලින් වාෂ්පීකරණ වන බලපෑම අවම කිරීම පිණිස තහඩුව මත සුදු තීන්ත ආලේප කරලා තියෙනවා. වාෂ්පීකරණ තැටිය සෙන්ටිමීටර් 15ක් පමණ ඉහළින් සිටින ලෙස ලීරාපොම් මත ස්ථාපනය කරනවා. අපි දන්නවා ළමයි මේ වාෂ්පීකරණේ මයින්න ගොඩක් ඒ කියන්නේ භාවිත කරන්නේ මේ වාෂ්පීකරණ තැටිය කියන දේ තමයි භාවිත කරන්නේ. බහුලව භාවිත වෙන්නේ. ඒතර මේකේ උස ගැන කතා කරොත් සෙන්ටිමීටර් 25යි. ඕකට දෙවෙනි රූප සටහනෙන් පේනවා. ඒකේ උස මේ දේවල් අනිවාර්යෙන් ඔබ මතක තියෙන මොකද බයෝසිස්ටම් ජෛවපද්ධති තාක්ෂණයේ පේපර් එකට එනවා. මොකද අපි දන්නවා ඒක මොකද මේ වගේ කරුණු අනිවාර්යෙන් එනවා. උස සෙන්ටිමීටර් 25යි. විස්කම්බය සෙන්ටිමීටර් කියන්නේ විස්කම්බය කියලා කියන්නේ අරය වගේ දෙගුණයක්. 127යි. මේ දෙවෙනි රූප සටහෙන් තියෙනවා. වෙනවලු. ඊට අමතරව මේ ගැලොනයිස් යකඩ ඒ කියන්නේ ගැලොනයිස් තහඩුවට මේක නිකන් බිම තියලා තියෙන්නේ.
එතකොට මේක බිම තියලා තියෙන්නේ මොකද මේක මේ රත් වෙන්න පුළුවන්. මේ කුෂි කාලගුණ මධ්‍යස්ථාන වල තියලා තියෙන්නේ රත් වෙන්න පුළුවන්. මෙන්න මේ රත් වීම අවම කිරීම සඳහා තහඩු මත සුදු තීන්ත ආලේප කරනවා. ඒ කියන්නේ මේ සූර්යාලෝක වැටලා මේක රත් වෙලා ජලයේ වාෂ්පලේ පාටාංග වල යම් හානියක් වෙන්න පුළුවන්. අපි දන්නවා සුදු ආලෝකය කියන්නේ ආලෝක පරාවර්තනය කිරීමේ පාටක් වර්ණයක්. එතකොට අන්නේ වර්ණයේ හේතුවෙන් සුදු වර්ණයේ හේතුවෙන් රත් වීම යම් තාක් දුර අඩු වෙලා ඒ පාටාංග නිරවද්‍යතාවය බලපානවා. ඒ වගේම මේ වාෂ්පීකරණ තැටි තමයි බිම තියලා තියෙන්නේ. ඔකට පළවෙනි රූප සටහනේ පේනවා යම් ලී රාමුවක් උඩ තමයි තියලා තියෙන්නේ. මොකද මේ වාෂ්පීකරණ මොකද මේක බිමනේ තියන්නේ කෙලින්ම ඍජුවම කෙලින්ම බිම තිබ්බොත් මේක ජලය මේ තැටි රත් වෙලා වාෂ්ප වෙන්න පුළුවන්. ඒක යම් වාෂ්පීකරණයේ පාඨාංක වලට යම් බලපෑමක් වෙන්න පුළුවන්. මේ නිර්වද්‍යතාවය පිළිබඳ යම් සැකයක්. එහෙම තමයි වාෂ්පීකරණයේ අගයන් පිළිබඳ යම් සැකයක් ඇතිලා යම් ඒ අගයන් වලට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ඒ වගේ සෙන්ටිමීටර් එතන වාෂ්පීකරණ තැටි සෙන්ටිමීටර් 15ක් එදී මේ ලී රාමක් මත ස්ථාපනය කරන්න. රයිට්. දෙවෙනි එක වාෂ්පීකරණයේ අගයන් නිරීක්ෂණය සඳහා නිසල් ලිඳ සහ කුකුමානය භාවිතා කරයි. භාවිතා කරයි. වාෂ්පීකරණ තැටිය කෘෂි කාලවල මධ්‍යස්ථාන වල භාවිතා කරන පුරන්නේ. ඔව්. ඔයාලට පේන පළවෙනි රූප සටහනේ මේ නිසල් ලිඳක් කියලා එකක් දාලා තිනවා. නිසල් ලිඳ කියලා එකක් දාලා තිනවා. මේ නිසල් ලිඳ භාවිතා කරන ළමයි මේ වාෂ්පීකරණයේ මේ සිදුවන අගයන් මේ නිරීක්ෂණය කිරීම සඳහා තමයි දාලා තියෙන්නේ. එතන තමයි වාෂ්පීකරණ මේ තැටි ගත්තොත් අපි නිකන් මේ බයවන් අපි රූපසටහන නැවතත් මේ වාෂ්පීකරණ තැටි ගත්තොත් මේක මේ මම රූපසටහන දාලා දිනවා. බොහොම පැහැදිලි. මොකද දිය රැලි වලින් බලපෑමක් වෙන්න පුළුවන්. මේකට පේනවා නිසල් ලිඳ තියෙනවා. දිය රැලි වල බලපෑමක් වෙන්න පුළුවන්. ඒ දිය රැලි වල බලපෑම මෙන්න මේ නිසල් ලිඳ හින්දා නැති වෙනවා. අන්න ඒ හින්දා අන්න ඒ හේතුව තමයි. ඒ කියන්නේ නිර්වද්‍ය වඩාත් නිර්වද්‍ය වඩා පාඨාංග ලබා ගැනීම සඳහා තමයි මේ නිසල් ලිඳ භාවිතා කරන්නේ. මේක දාලා තිනවා විස්තරේ. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. ඒ අනුව මෙන්න මේ කොකුමානි කියලා එකක් තියෙනවා. මේ තියෙන කොකුමානි තුන්වෙනි රූප සටහනේදී මෙන්න කොකුමානි භාවිත කරලා තමයි අදාළ පාඨාංග ලබා ගන්න. ඔකට පේනවා මේ නිසල් නිදේ කොහොම මේ කොකුමානි දාලා තියෙන්නේ කියලා. right. අපි ඊළඟ එකට. right. අප දැන් නිසා බලමු ජයපද්දේ කියන වාෂ්පීකරණයේ බලපෑම. ඔව්. අධික වාෂ්පීකරණ නිසා විශේෂයෙන් වීලි කාලවලදී ජයපද්දේ සහ ජලය හිඟ වන අතර අධික ලෙස මේ ජලය වාෂ්පීකරණය කියන්නේ වාෂ්පීකරණය වුණොත් මම මුලින්මුත් කිව්වා මේ ජලයේ ලවණ ඇති වෙන්න පුළුවන්. ඒතර මේ ලවණ ටික වාෂ්ප වුණොත් මෙන්න මේ පසේ තියෙන ලවණ ටික පසේ ජලයේ එහෙම විතරලා ලවණ ටික ජලයේ වාෂ්ප වුණොත් පසේ ලවණ ඉතිරි වෙනවා. එතකොට ඒ පසේ ලවණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. නැවතත් කිව්වොත් එහෙම වාෂ්පීකරණයේ ජලය තමයි වාෂ්ප වෙන්නේ. එන් පසේ ලවණ ඉතිරිලා පසේ ලවණතාවයට එක බලපාන්න පුළුවන්. ඒ වගේම ශාක මතු පිට පුෂ්ඨයන්ගෙන් ජලයේ වාෂ්ප ආකාරය ඉවත් වීමෙන් ශාක මැලවී යාම සහ පසේ ජල වුණතාවය ඇති වීම. ඔව්. අපි දන්නවා මේ අධික ලෙස වාෂ්පීකරණය වුණොත් මේ ඒ කියන්නේ යම් ශාක මතු පිටින් ජල වාෂ්ප ආකාරය ඉවත් වීම වුණොත් ශාක මැලවී යාම සහ මේ පසේ තියෙන ජල වුණතාවය ඇති වෙනවා. ඒ කියන්නේ ශාකත් ලබා ගන්න පසෙන්නේ ජලය. එතකොට ජල වුණතාවයක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ අද මේ පළවෙනි පාඩමේ ජයපද්දේ සඳහා දේශගුණ එහෙම නැත්නම් කාලගුණ සහ දේශගුණ සාධක බලපෑම් යටතේ තියෙන පළවෙනි පාඩමෙන් අපිට ඒ ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. ඊළඟ කොටස ඊළඟ පාඩමෙන් අපි ගේන්නම්. ඉතින් හැමෝටම අන්න මොකද ඔකට බෙහෙවින් වැදගත් වෙයි. හරි. බොහොම ස්තුතියි.